සියලු දෙනාටම ආයුබෝවන් දුවේ පුතේ. අද දවසේ ඔයාලගේ අවසාන සතිය. 4 වසරේ අවසාන සතිය කියලා මතක තියාගන්නකො. දැන් පුතාලට හරිනම් මේ වෙනකොට ශිෂ්‍යත්ව විභාගය පවත්වනවා. එතකොට අපිට තව වසරක විතර කාලයක් තමයි ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙන්න තියෙන්නේ. ඉතින් දරුවනේ මේ විෂය ලේසි කරගත්තාම ශිෂ්‍යත්ව විභාගයේ සමත් වෙන එක නෙමෙයි ඊට පස්සේ මුළු ජීවිතේටම වටින විෂයක් ගණිත විෂය. ඒ විෂය ධාරාව ආස්වාවෙන් කරගෙන යන්න පුළුවන්. විෂය හොඳට හදාරගෙන යනකොට පුතාලට අනාගතයේ හම්බ වෙනවා ගණිතය සම්බන්ධ තව විෂයන්. ඒවා ලේසි කරගෙන රටේ හොඳ උගත් පුරවැසියෙක් වෙන්න හොඳ අධ්‍යාපනයක් ලැබලා හොඳ උගත් පුරවැසියෙක්ලා තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න ගමන් රටටත් ලොකු සේවයක් කරන්න පුළුවන්. හරි. අපි එහෙමනම් පුතේ අද දවසේ ඔයාලගේ ගණිත පුනරීක්ෂණ 8 කියන එක අගෝස්තු 4 වන සතිය අද තියෙන ගණිත ගැටලු ටික කරමු. මේවා අමාරු වෙන්න පුළුවන් පොතේ. අමාරු වුණාට සර් කියලා දෙන විදිය හොඳට අහගන්නකො. සර් කියලා දෙන ක්‍රමයේ අනුව හරියට හිතන්නකො. ඔයාලා ගාව තියෙන ගණිත දැනුම ඇති මේ ටික අල්ලගන්න. එහෙනම් දුවේ පොතේ මේ හැම දෙයක්ම අපි දාන සටහන ලියාගෙන හදන්න පුරුදු වෙන්න. හරි. ඇත්තටම ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයක ගණන් වලටත් වඩා මේකේ ගණන් සමහරලාට බර වැඩි. ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ මීට වඩා ලේසි. අපි ඉස්සරහට ප්‍රශ්න පත්‍ර කරනවා. එහෙමනම් පොතේ මම පළවෙනි ගාණයෙන් පටන් ගන්නවා. රටාව බලා හිස්තෙන් පුරවන්න. දැන් මේවා ඔයගොල්ලන්ගේ පොතේ පාඩම් වලට උගන්වලා නැහැ. 1 3 6 10 15. මේ විදිහට සංඛ්‍යා රටාවක් දුන්නොත් පුතේ අපි හඳුනගෙන බලමු. බැලුවාම තේරෙනවා එන්නේ එන්නේ විශාලත්වයේ වැඩි වෙනවා. විශාලත්වයේ වැඩි වෙනවා. හැබැයි පුතේ මේ වැඩි වෙන්නේ කොහොමද වැඩි වෙන්නේ බලමු. මෙයාට වඩා මෙයාට දෙකක් එකතු වුණොත් 3යිනේ. 3ට 3ක් එකතු වුණොත් 6යි. 6ට 4ක් එකතු වුණොත් 10යි. එහෙනම් 10ට 5ක් එකතු වුණොත් 15 නම් ඔන්න ඕකයි පුතේ රටාව. ඕක හඳුනා ගන්න පුළුවන්. එහෙනම් මේකට එකතු කරන්න ඕනේ දරුවනේ කීයක්ද 6ක්. එහෙනම් 15යි 6යි 21යි. මේකට එකතු කරන්න ඕනේ 7ක්. එහෙනම් 21යි 7යි 28යි. පහ වසරේදී පුතාලට මේක ත්‍රිකෝණ සංඛ්‍යා රටාව කියලා මම ඇදලා පෙන්නනවා. හරි. එහෙනම් පොතේ මෙන්න සංඛ්‍යා රටාව. හරි නේද? right. දෙකක් එකතු වුණා, තුනක් එකතු වුණා, හතරක් එකතු වුණා, පහක් එකතු වුණා, හයක් එකතු වුණා, හතක්. ඕනේ බලන්න මේක. ඕකට තව යටට දෙකක් එකතු වුණොත් දැන් කීයද මෙතන? 3යි. හරි නේද? 3යි. 3ට තව යටට 3ක් එකතු වුණොත් දැන් කීයද මෙතන? 3යි කීයද? 6යි. මේ දින් 6යි. ඕකට තව යටට මම 4ක් එකතු කරනවා. 1යි 2යි 3යි 4යි. එතකොට පුතේ 6යි 4යි 10යි. දැන් මෙතන 10ක් තියෙනවා. 10ට මම තව 5ක් එකතු කරනවා. එතකොට 10යි 5යි 15 මේ බලන්න. එක තිබුණේ ඊළඟට දෙකක් එකතු වුණා. ඒකට තව 3ක් එකතු වුණා. ඒකට 4ක් එකතු වුණා 5ක්. ඊළඟට යටට 6ක් එකතු වෙන්න ඕනේ. ඉතින් ඔය රටාවට අපි කියන්නේ පුතේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාව කියලා. හරි. ඕක 6 දිත් ඉගෙන ගන්න තියෙනවා. 8 වසරේදීත් ඉගෙන ගන්න තියෙනවා. මේක ප්‍රධාන සංඛ්‍යා රටාවක්. හරි පුතේ. එහෙමනම් උත්තරය ලැබුණා. දෙවැනි ගාන විසඳන විදිය පුතාලා සටහනක් දාගන්න. තාත්තා ළඟ තිබූ මුදලින් 4න් එකක් මම ඉල්ලා ගත්තෙමි. එම මුදලට තව රුපියල් 25ක් එකතු කර රුපියල් 75ක පොතක් මිලදී ගත්තෙමි. තාත්තා ළඟ තිබූ මුදල. මේක හදාන්නේ රූපයකින් පුතේ. මෙන්න බලන්න. තාත්තා ළඟ තිබිච්ච මේ මුදල නම් ටක් ගාලා කොටුවක් ගහගන්න. 4න් එකක් තාත්තා ළඟ තිබිච්ච මුදලෙන් 4න් පංගුවක් මම ඉල්ලගත්තා. එහෙනම් මේක 4ට බෙදන්න. අඩි කෝදු ඕනේ නිකන් ඇදගන්න. මෙන්න කටුවට ඇදගත්තා. ඔන්න ඔය 4න් එක කොටසක් තමයි තාත්තගෙන් මං ඉල්ලගත්තේ. මේ ටික තමයි තාත්තා මට දුන්නේ. හැබැයි ඔය දුන්නු මුදලට තව රුපියල් 25ක් එකතු කළා මම 75ක පොතක් ගත්තා. තාත්තා දුන්නු මුදලට තව 25ක් එකතු කළා 75ක පොතක් ගත්තා නම් පුතේ තාත්තා මට දීලා තියෙන කීයක්ද බලන්න. 25ක් දාපුවාම 75ක් ලැබෙනවා නම් පුතේ තාත්තා මට දීලා තියෙන රුපියල් 50යි. තාත්තා මට දීලා තියෙන රුපියල් 50යි. හරි නේද? 50ට 25ක් එකතු කළොත් 75. එහෙනම් තාත්තා ළඟ තිබිලා තියෙන පුතේ 50ව 4ක්. එහෙනම් තාත්තා ළඟ තිබිලා තියෙන 50යි 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 කියන්නේ පුතේ මෙතන රුපියල් 200යි. එහෙනම් තාත්තා ළඟ තිබූ මුදල රුපියල් 200යි. අමාරු නෑ නේද පුතේ? හරිම ලේසි. තාත්තා ළඟ තිබුණේ රුපියල් 200යි. තාත්තා ළඟ ඉතුරු කීයද කියලා ඇහුවොත් එතකොට තාත්තා ළඟ ඉතුරු මෙන්න 50ව 3යි 150යි. හොඳයි. අපි යනවා 3 වෙනි
ගැටලුව විසඳන්න. පුතාලට අද දැනේ මේ පිටු හතරෙම තියෙන සියලුම ගැටලු විසඳලා ඉවරනහම පුහුණුනොත් පුතේ හරි ලේසි. පුහුණුනොත් හරි ලේසි. මීටර 7ක් දිග වයරයකින් එක සමාන කැබලි 4ක් කැපූ පසු තව මීටර 1 සෙන්ටිමීටර 20ක් ඉතිරි විය. එම කැපූ කැබැල්ලක දිග සොයන්න. දැන් හරියට පුතේ මාගාව කිසියම් මුදලක් තිබුණයි කියලා හිතන්න. ඕකෙන් මම පෑන් 3ක් ගත්තට පස්සේ තව කිසියම් මුදලක් ඉතුරු වෙනවයි කියලා හිතන්න. එතකොට පෑනක මිල හොයන්නේ කොහොමද? අර තිබිච්ච රුපියල් 50 නම් පෑන් ගත්තට පස්සේ තව රුපියල් ඉතුරු වෙනනම් අපි හිතමුකෝ 6ක්. 50න් 6ක් අඩු කරනවා. එතකොට 44. අන්න පෑන් 4 ගන්න 44යි. අන්න ඒ වගේ පුතේ ගාන හදන්න ඕනේ. එහෙනම් මීටර 7ක් තිබුණ වයරයකින් ඕකෙන් සමාන කැබලි 4ක් කපනවා. කැපුවට පස්සේ තව ඉතුරු වෙනවා මීටර 1 සෙන්ටිමීටර 20ක්. අපි මේ ඔක්කොම සෙන්ටිමීටර කරලා හදමු. වයරේ තිබූ දිග මීටර 7යි කියන්නේ පුතේ සෙන්ටිමීටර 700යි ලියා ගන්නකො. හදලා තියෙන්න ඕනේ පුතාලා. අඩුපාඩු තියෙනවා නම් මේ හදන එකෙන් හදාගන්න 700යි. එතකොට මේ 700න් අර සමාන කැබලි 4ක් කැපුවට පස්සේ තව ඉතුරු වෙන්නේ මීටර 1 සෙන්ටිමීටර 20ක්. ඒ කියන්නේ 120ක්. එහෙනම් මේ තමයි තිබූ මුළු දිග, මේ තමයි අර කැබලි 4 කැපුවට පස්සේ ඉතුරු වෙන දිග. 1 මීටර 1 සෙන්ටිමීටර 20ක් ඉතුරු වෙන්නේ. එහෙනම් මේ දෙක අඩු කරපුවාම එනවා නේද අර කැබලි 4ට ගිය දිග. එහෙනම් පුතේ බලන්න බිඳුවෙන් බිඳුවක් බිඳුවයි බිඳුවෙන් දෙකක් බෑ. මේ 7 දුන්නොත් 6යි මෙහා 10යි. 10න් දෙකක් 8යි 6න් එකක් 5යි. එහෙනම් මේ 580යි කියන්නේ පුතේ අර කැබලි 4ට ගිය දිග නේද? දැන් දුවේ පුතේ ඔයාලා 4 වසරේ දරුවෝ විදිහට මේ විදිහට හිතන මට්ටමට හිත දියුණු කරගන්න ඕනේ. මේ බලන්න. තිබුණේ මීටර 7යි කියන්නේ 700යි. කෑලි 4 කපපුවාම ඉතුරුනේ මීටර 1 සෙන්ටිමීටර 20යි නම් අර ඉතුරු වෙච්ච කෑලි දෙක අඩු කරපුවාම මෙන්න කැබලි 4 දිග. එක කැබැල්ලක දිග හොයන්න පුතේ මෙන්න මේ දිග 4ෙන් බෙදන්න. එහෙනම් 580 බෙදන්න 4ෙන්. කෙටි බෙදීමෙන් බෙදන්න පුළුවන් නම් බොහොම හොඳයි. අපි කෙටි බෙදීම පුරුදු කරනවා පුතාලට පහේදී ගොඩාක් දුරට. දැනට අපි දීර්ඝ බෙදීමෙන් බෙදමු පුතේ මේක 4. සෙන්ටිමීටර. 5ට 4 වරක් 1 4යි 1යි. 18ට 4 වරක් 4 16යි 2යි. 20ට 4 වරක් 5යි 20යි බිඳුවයි. මෙන්න එක කැබැල්ලක දිග. හරි නේද පුතේ? මේ 700න් ඉතුරු 120 අඩු කරපුවාම කෑලි 4 580යි. 4ෙන් බෙදපුවාම එක කැබැල්ලක් 145යි. පුතාලා ඔක ලියන්න සුදුසුම විදිය මීටර 1යි සෙන්ටිමීටර 45. හරි මීටර 1යි සෙන්ටිමීටර 45. හොඳයි මේ ගානක් හදන වාරයක් ගානේ පුතාලගේ දැනුම වැඩි වෙනවා. ගණිත දැනුම වැඩි වෙනවා. හදන්න පුතේ මේ වගේ ගණන් අම්මලා තාත්තලාට කියන්න තව මේ වගේ ගණන් නිර්මාණය කර ඕගොල්ලන්ට දෙන්න කියලා. එහෙම දක්ෂ දෙමව්පියෝ ගොඩාක් ඉන්නවා. එහෙම ගොඩාක් උගත් දෙමව්පියෝ තමයි අපි අතර ඉන්නේ. සමහරලාට සර් හදන ගානටත් වඩා හොඳ නිර්මාණාත්මකව තව ගාන ගොඩනගලා දෙන්න පුළුවන් අම්මලා තාත්තලා ඉන්නවා. පුතාලා අම්මලා තාත්තලාගේ දැනුමත් අරගන්න. එයාගලගේ තියෙන උගත්කමත් අරගෙන හොඳට ඉගෙන ගන්න පුතේ. ඔයාලට කවදා හරි මේ රට වෙනස් කරන්න පුළුවන් හොඳට ඉගෙන ගත්තොත් හොඳ උගත්තු වෙලා. හරි පුතේ. එහෙමනම් අපි 4 වෙනි ගාන සර් මේ හැදුවේ 4 වෙනි ගාන පුතේ. සර්ට චූටි අතපසු වීමක් වුණා. මේ 4 වෙනි ගාන. දැන් මම 3 වෙනි ගාන හදනවා. සර් චුට්ටක් එතන ගාන පොඩ්ඩක් මගහැරිලා. කමන්නේ පුතේ. දැන් සර් 3 වෙනි ගාන හදන්න යන්නේ. ඔන්න 3 වෙනි ගාන. පෙරවරු 4:10ට පිටත් වීමට නියමිත දුම්රිය මිනිත්තු 35ක් ප්‍රමාද වී ධාවනය විය. එය ගමනාන්තයට ළඟා වූයේ පෙරවරු 11:20ටය. ගමනට ගත වූ කාලය. අපි හිතමු පුතේ අපි දැන් කොළඹ දුම්රිය ස්ථානයට ගිහිල්ලා ඉන්නවා. වෙන දුර කොහේ හරි යන්නේ. අපි හිතමු කොහේ හරි යන්න දැන් ඔන්න දුම්රිය ස්ථානෙට ගිහිල්ලා ඉන්නවා. 4:10ට ට්‍රේන් එක තියෙන්නේ. හැබැයි දැන් අපි 4:10ට ගිහිල්ලා ඉන්නවා. ඊට පස්සේ මෙන්න කියනවා මිනිත්තු 35ක් දුම්රිය ප්‍රමාදයි කියලා. එහෙනම් පුතේ මේ 4:10ට පිටත් වෙන්න තියෙන දුම්රිය 35ක් ප්‍රමාද වෙනවා කියන්නේ පුතේ 4:45ට තමයි මේ දුම්රිය පිටත් වෙන්නේ. පිටත් වෙලා පෙරවරු 11:20ට තමයි ගමන නිමා වෙන්නේ. පුතාලට මම තාම දෙන්නේ එකම වරුවේ ගණන්. පෙරවරු නම් පෙරවරු. එහෙනම් පුතේ නිමා වෙච්ච වේලාවෙන් පටන් ගත්ත වේලාව අඩු කරන්න ඕනේ. පැය මිනිත්තු. ඕවා පහේදී කරනවා. තව මාස දෙකකින් පුතාලා මේවා ඉගෙන ගන්නවා. 11:20න් අඩු කරන්න දරුවනේ 4:45ක්. මේක අමාරුම දෙයක් නෙමෙයි. මේ බලන්නකො හදන ලස්සන.
පැය මිනිත්තු අඩු කරනවා කියන්නේ වර්ෂ මාස දින පැය සති මේ ඔක්කොම ගණන් පුතාලට කරනවා. තව මාස දෙකකින් කෙරෙනවා. 20කින් 45 බැරි නිසා පැය ගොඩෙන් මිනිත්තු ගොඩට දෙනවා. පුතාලා දන්නවද පැයක් කියන්නේ කීයද? පැයක් කියන්නේ මිනිත්තු 60යි. එහෙමනම් පුතේ මේ 11න් එකක් දුන්නොත් මෙතන 10යි. පැයක් අනිත් පැත්තේ ගොඩට යනකොට පුතේ 60ක් වෙනවා. එහෙනම් මේකට එකතු වෙන්නේ 60ක්. පැයක් කියන්නේ මිනිත්තු ගොඩට ගියොත් 60ක්. 60යි 20යි 80යි. දැන් පටස් ගාලා ඕක අඩු කරගන්න. පටස් ගාලා අඩු කරගන්න. 80න් 45ක් අඩු කරනකොට පුතේ කෙලිම දැන් ආයි කපන්න කොටන්න එපා. 10න් 5 5යි මෙයා දුන්නහම 7යි. 7න් 4ක් 3යි. 10න් 4ක් 6යි. මේ උත්තරේ ලියන්න ඕනේ පුතේ පැය මිනිත්තු ලෙස. එහෙමනම් ඔතන දීලා තියෙනවා නේද පැය මිනිත්තු කියලා. පැය 6යි මිනිත්තු 35යි. පුතාලට මේ උගන්වන්නේ පුතේ හරියටම ගණිතය. මේක ගණිතය මේ උගන්වන්නේ. හරි? මේක ශිෂ්‍යාර්ථ පන්තියන්නේ මේ පුතේ. මේක ගණිත පන්තියක්. හැබැයි ශිෂ්‍යාර්ථ විභාගයට ඕන කරන ටික මේකෙන් ලැබෙනවා. නමුත් අපේ ඉලක්කයේ ශිෂ්‍යත්වය විතරක් නෙමෙයි පුතාලා 7 8 9 10 11 දිගටම සාර්ථකව සරලව මේ විෂය ඉගෙනගෙන යන්න ඕනේ ආසාවෙන්. පැය 6යි මිනිත්තු 35යි. කොච්චර සරල දෙයක්ද? අපි යමු පුතේ 4 වෙනි ගාන කළා ඉස්සෙල්ලා. දැන් 5 ගානට යමු. 5. පොල් තෙල් ලීටර 1 මිලිලීටර 250ක මිල රුපියල් 325ක් නම් ලීටරයක මිල කීයද? පුතේ මේක හරි ලේසි. සර් චූටි රූප සටහනක් ඇඳලා පෙන්නන්න මෙන්න අහගන්න පුතේ. මේ ලීටරයක් කියලා හිතන්නකො. මම මෙහෙම අඳින්නම්කො. මේක ලීටර 1ක්. මේ අඳින්නේ 250. මෙතන තියෙනවා ලීටරයක්. මෙතන ලීටරයක්. මෙතන තියෙනවා පුතේ කොච්චරද බලන්න. ලීටරේ 4ට බෙදුනොත් මෙතන තියෙනවා 250ක්. එහෙනම් මෙතන තියෙනවා මිලිලීටර 250. මෙන්න මෙතන තියෙන මුළු ප්‍රමාණයට අපි කියනවා පුතේ ලීටරයයි මිලිලීටර 250. පිළිගන්නවද? ලීටර එකකුත් මිලිලීටර 250ක් මෙතන තියෙනවා. මේ ටිකේ වටිනාකම රුපියල් 325ක් වුණොත් අපෙන් අහනවා එක ලීටරයක් කීයද කියලා. ලීටරයකෝයි මිලිලීටර 250ක් තියෙනවා. ඒකේ වටිනාකම 325 නම් අහනවා මේ පොල් තෙල් ලීටරයේ මිල කීයද කියලා. මෙතන තියෙන්නේ පුතේ කාලක්. මේ තියෙන්නේ කොච්චරද පුතේ? 4ට බෙදලා කාලක්. එතකොට 1යි කාලක්. අපි මේකත් බෙදාගමු එහෙම 4කට. රූපන් දෙන්න එපා පුතාලා තේරුම් අරගන්න. එහෙමනම් පුතේ මේ ලීටරයට තියෙනවා 250 ඒවා කීයද? 4ක්. ලීටරයක් කියන්නේ මිලිලීටර 250 ඒවා 4යි. මෙතන 1යි 5යි. එහෙනම් ලීටර 1යි මිලිලීටර 250ක් කියන්නේ 250 ඒවම කීයද? 1 2 3 4 5. 250 ඒවා 5. එහෙනම් පුතේ අපි මේක බෙදපුවාම 5න් මේ 325 බෙදන්න ඕනේ දරුවනේ 5න්. එතකොට එනවා පොල් තෙල් කාලක මිලිලීටර 250ක මිල. හරි. දැන් පුතාලා මේ රූප සටහන ඇඳගත්තේ නැතුණාට කමන්නේ. ලීටරයයි මිලිලීටර 250ක් කියන්නේ මතක තියාගන්න මිලිලීටර 250 ඒවා 5ක්. 5න් බෙදපුවාම මිලිලීටර 250ක් එනවා. බෙදන්න. 32ට 5 වරක් 6යි 5 වරක් 6 30යි 2යි 25ට 5 වරක් 5යි 25යි. එහෙමනම් මේ ලැබිලා තියෙන දරුවනේ 65 කියන්නේ කොච්චරක මිලද? මෙන්න මේ මිලිලීටර 250ක මිල. 65ක් කියන්නේ පුතේ මිලිලීටර 250ක්. එහෙනම් 250 ඒවා 5ක්නේ. ලීටරයකුත් මිලිලීටර 250ක් කියන්නේ නේද? 65ක් කියන්නේ මිලිලීටර 250ක්. ඒ කියන්නේ ලීටර කාලක. එහෙනම් ලීටරයක මිල ගන්න පුතාලා 65 ගුණ කරන්න 4ෙන්. 7 දාන්න ඕනේ 65 කෙලින්ම 4ෙන් ගුණ කරලා උත්තරේ ගන්න. 4 වරක් 5 20න් බිඳුව 2ක් ඉතුරුයි. 4 වරක් 6 24යි 2යි 26යි. හරි. එහෙමනම් පුතේ මේ උත්තරේ අපි ලියනවා ලීටරයක මිල කීයද? රුපියල් 260යි. ඕනනම් තිත තියලා බිඳු දෙකක් දාන්න පුතේ. ඒක වැරදක් නෑ. හරි රුපියල් 260යි. හරි නේද පුතේ? මේ දශම තිත තියලා බිඳු දෙක දැම්මත් නැතත් ප්‍රශ්නයක් නැහැ. රුපියල් කියලා ඒකකේ ලියන්න ඕනේ 260 තියෙන්න ඕනේ. හරි. අනිවාර්යයෙන්ම පුතේ දශම තිත තියලා බිඳු දෙක දාන්න ඕනෙම කියලා නැහැ. මොකද පුතාලට 3 4 පන්ති වල සමහරට දශම නොයදත් ගණන් තියෙනවා. මොකද මුදලකට සත දාන්න ඕනේ කියලා නීතියක් නෑ. නමුත් අර දාලා ලිව්වහම අංග සම්පූර්ණයි. එතන කිසිම අඩුපාඩුවක් නෑ. හරි. එහෙමනම් පුතේ රුපියල් 260
60යි රුපියල් 260යි. දැන් පුතාලා මේක දැක්කා නේද? ගත්ත විදිය. පුතාලට මේක කියලා දුන්න විදිය පැහැදිලි. මිලිලීටර 250ක මිල හොයලයි හොයන්නේ. මේ විදියට ගණන් ඉගෙන ගත්තොත් පුතේ ගණන් අමාරුත් නෑ, ගැටලු අමාරුත් නෑ. හැබැයි දරුවනේ මේවා නම් අමාරුයි කියන්න එපා. මේවා අමාරුයි කියන්න එපා. අඩු කරන, එකතු කරන, ගුණ කරන ඒවා අමාරුයි කියන්න එපා. ඒ ටික හොඳටම කරන්න ඕන. පුතාලට පහේදී දෙවැන්ත විදියට මම ওই වැඩසටහන් කරනවා. හරි. අපි දැන් ගණන් 5ක් ඉවරයි නම් යමු අපි 6 වෙනි ගැටලුවට. හැම වෙලේම පුතේ සර්ගෙන් අල්ලගන්න මේ රූප සටහන් ඇඳලා ගැටලු විසඳන ක්‍රමය. හැම වෙලේම රූප සටහනට යන්න. ඔන්න 6 වෙනි ගානට මම කියලා දෙන රූප සටහන. හරි. 6 වෙනි ගාන හදාගමු. මෙන්න 6 වෙනි ගාන. මා ළඟ රුපියල් 2 5 10 කාසි සමාන ප්‍රමාණ වලින් නැත. ඒවායේ වටිනාකම රුපියල් 34ක් නම් මා ළඟ තිබූ කාසි ගණන කීයද? එහෙනම් පොතේ 2 කාසි 5 කාසි 10 කාසි සමානව තියෙන. ඒ කියන්නේ 2 කාසි ගානයි 5 කාසි ගානයි 10 කාසි ගානයි සමානයි. හොඳයි. 2 10 5 කාසි සමානව තිබුණා නම් පොතේ 2 කාසි 1 නම් 5 කාසිත් 1යි 10 කාසිත් 1යි. හොඳයි බලන්න පොතේ මේ 1 1 1 තිබුණොත් වටිනාකම කීයද? 10යි 5යි 15යි 2යි 17යි. එහෙනම් කාසි 1 1 1 තිබ්බනම් වටිනාකම රුපියල් කීයද? 17යි නේද? මෙතන තියෙන්නේ 17ක් නෙමෙයිනේ 34ක් නේ. අපි බලමු කාසි 2 2 තිබ්බනම් ඔන්න 2 කාසි 2යි 5 කාසි 2යි 10 කාසි 2යි. එහෙනම් තවත් අපි මේ වගේ 2 5 10 කාසි සෙට් එකක් ඇඳ ගන්නවා. ඒ ටිකේ වටිනාකමක් 17යි. දැන් පුතාලා බලන්න මේ 17යි 17යි එකතු වුණොත් කීයද කියලා? 17යි 17යි එකතු වුණොත් 34 එනවා නේද පුතේ? එනවා නේද? එහෙනම් 34 හැදෙනවා නේද? එහෙනම් පුතේ මෙන්න මේ දෙන්නගේ එකතුවෙන් කීයක් හැදෙනවද? 34ක් හැදෙනවා. එහෙමනම් පුතාලා තිබිලා තියෙන කාසි මෙතන තියෙනවා මොකද්ද? 10 කාසි 2යි 5 කාසි 2යි 2 කාසි 2යි. හරි නේද? හොඳයි. දැන් උත්තරේ ආවා. එහෙනම් පුතේ මා ළඟ තිබූ කාසි ගණන කීයයි කියලාද ලියන්නේ? 2 4 6. 10 කාසි 2යි 5 කාසි 2යි 2 කාසි 2යි. දැන් මා ළඟ තිබිලා තියෙන කාසි ගණන 6යි. හරි. උත්තරේ ගත්තා. දාගන්න ලස්සන හරිය. හොඳයි පුතේ. 3 3 3 තිබුණොත් මොකද වෙන්නේ? ඕන්න බලන්න. 2 කාසිත් 3යි 5 කාසිත් 3යි 10 කාසිත් 3 තිබ්බනම් පුතේ දැන් මෙතන එන එකතුව කීයද? 17ව 3ක්. එතකොට පුතේ 17ව 3ක් එකතු කරනවට වඩා පුතාලට මේ ටිකේ වටිනාකම හොයන්න 17 ගුණ කරමු නේද 3ෙන්. 3 වරක් 7 21යි දෙකක් ඇතුලේ 3 වරක් 1 3යි 2යි 5. එහෙනම් පුතේ රුපියල් 51ක් තිබුණා නම් ඔතන තිබිලා තියෙන්නේ 17 ගොඩවල් 3ක්. ඒ කියන්නේ පුතේ 2 කාසිත් 3යි 5 කාසිත් 3යි 10 කාසිත් 3යි කාසි 9යි. එහෙනම් 51ක් තිබ්බා නම් පුතේ මෙතන කාසි කීයද? කාසි 9යි. හොඳයි. බලන්න තවත් මන් 2කුයි 5කුයි 10කුයි දානවා. එහෙනම් පුතේ මේ ගොඩක් 17යි මේ ටිකක් 17යි මේ ටිකක් 17යි මේ ටිකක් 17යි. එයි 2 කාසි ගානයි 5 කාසි ගානයි 10 කාසි ගානයි සමාන වෙන්න ඕනේ. එතකොට මේ ටිකේ වටිනාකම ගන්න 17 4ෙන් ගුණ කරන්න. 4 වරක් 7 28යි 2ක් ඉතුරුයි. 4 වරක් 1 4යි 2යි. එහෙනම් බැරි වෙලා හරි පුතේ රුපියල් 68ක් තිබ්බනම් එතන තිබිලා තියෙන පුතේ 17 ගොඩවල් 4ක්. ඒ කියන්නේ කාසි 4යි 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 ඔක්කොම කාසි කීයද? 16ක්. දැන් එහෙමනම් පුතාලට ඕන ආපෞසරයක් ගානේ මේ වැඩිපුර ටික මකලා මම පෙන්නනවා. 2 5 10 1 1 1 කාසි පැකින් තිබ්බනම් 17යි 34ක් කියන්නේ පුතේ 17 ගොඩවල් දෙකක්. එහෙනම් තිබිලා තියෙන කාසි ගාන වෙන්න ඕනේ කීයද? මෙන්න මේ ටික. මේ ටික 34ක් ආවා නම් පුතේ තිබිලා තියෙන කාසි ගාන 6යි. රයිට්. ඒක ලේසි. පුරුදු වෙන්න පුරුදු වුණාට පස්සේ ඊට වඩා ලොකු ගණන් පුතාලට හිතන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. අපි 7 වෙනි ගැටලුවට යමුකෝ දරුවනේ 7. ටිකක් ඉක්මන් කරමු 7. මිනිසෙක් මීටර 700ක් පයින්ද පයින් ගිය දුරෙන් 3 ගුණයක් ඔක 3 ගණයක් කියලා තියෙන පුතේ ඒක පාපිල දාගන්න 3 ගුණයක් කියලා ත්‍රිරෝද රථයෙන්ද ගමන් කරයි. ඔහු ගමන් කළ මුළු දුර කිලෝමීටර හා මීටර වලින් පුතාලා දන්නවා මේ වෙනකොට කිලෝමීටර එකකට මීටර 1000යි. ඕක පුතාලට උගන්වන්න තියෙන්නේ නම් පුතේ 5 වසරේ පුතේ. නමුත් මං 4 වසරේදී මේ චුට්ටක් ඔය ගැන කියලා දීලා තියෙනවා. කිලෝමීටරයකට මීටර 1000යි. එහෙනම් බලන්න මම චූටි රූපයක් ඇඳලා පෙන්නනවා.
මිනිසෙක් පයින් යනවා. පයින් ගියා වගේ 3 ගුණයක් ත්‍රිරෝධ රථයෙන් යනවා. ත්‍රිරෝධ රථයෙන් යනවා පයින් ගියා වගේ 3 ගුණයක්. මෙන්න මේ ටික කියන්නේ ත්‍රිරෝධ රථය. එතකොට පයින් ගිය දුර මීටර 700ක් නම් ත්‍රිවිල් එකේ යනවා 700 වගේ තව 3 ගුණයක්. එහෙනම් ගිහිල්ලා තියෙන මුළු දුර වෙන්නේ පුතේ 700 වගේ 4 ගුණයක් නේද? එහෙනම් ගිහිල්ලා තියෙන මුළු දුර හොයන්න පුතාලා 700 ගුණ කරන්න 4. හදලා තියෙන දරුවෝ බොහෝම සතුටු සිතින් මේක බලාගෙන කරගෙන හරියක් දාගන්න. අනිත් පුතාලා හදන්න 4 වරක් 0යි 4 වරක් 0යි 4 වරක් 7 28. කීයද? මීටර 2800යි. මීටර 2800 කෙනක පුතාලා ලියන්න ඕනේ 2km 800යි m. මේවා හැදිය නොහැකි ගණන් නෙමේ පුතේ, හැදිය හැකි ගණන්. හැදිය හැකි ගණන්. හරි නේද? හරි. 8 වෙනි ගානට යමු. 8 වෙනි ගාන. පුතාලට ඕන මේ වීඩියෝ එක නැවත එක වටයක් බැලුවොත් ඕනනම් මේ පාඩම තවත් හොඳටම මේ ගැටලු ටික ඔලුවට ගන්න පුළුවන්. නිවසට මීටර 300ක් නැගෙනහිරින් පාසල පිහිටා ඇත. එතකොට පුතේ නිවසට මීටර 300ක් නැගෙනහිරින් පාසල. අපි කෝකටත් නිවස දාගමුකෝ මැද හරියේ. නිවසට 300ක් නැගෙනහිරින් පාසල. 300ක් කියන්නේ මේ පැත්තට. එහෙනම් මේ පැත්තට මීටර 300ක් ගියාම මෙන්න මෙතන තියෙනවා පාසල. නිවසට නැගෙනහිරින් මීටර 300ක් දුරින් පාසල තියෙනවා. ඔන්න එඳගත්තා. පන්සල පුතේ පාසල නෙමේ පන්සල. හරි. සැට චූටි වැරදිවා. කොන්න ලියා ගන්න පන්සල තියෙන්නේ. නිවසට මීටර 300ක් නැගෙනහිරින් පාසල පුතේ. සෝරි පාසල තියෙන්නේ. පාසල. ඔයාලා හරියට ඒක බලා ගන්න වචනේ පාසල. පාසලට මීටර 700ක් බටහිරින් පන්සල. එහෙනම් දැන් පාසලේ ඉඳන් බලනකොට මීටර 700ක් බටහිරින් පන්සල තියෙන. එහෙනම් පුතේ මේ පාසලේ ඉඳන් මීටර 700ක් කියන්නේ පුතේ මෙතෙන්ට එනකොට මීටර 300නේ. 300න් එහා පැත්තට තව 400ක් යන්න එපා. එතකොට මෙන්න මෙහාට එනකොට මෙන්න මෙතන තමා තියෙන්නේ පන්සල. හරි නේද පුතේ? මම මේක රූප සටහන දිහාත් බලනවා මේක දිහාත් මගේ අතින් චුට්ටක් අතපසු වෙන්නේ. ඒක හරි පුතේ. ඕන දැන් පාසලට මීටර 700ක් බටහිරින්. පාසලට මීටර 700ක් බටහිරින් පන්සල පිහිටා ඇත. එතකොට පුතාලා හිතන්න මෙතන ඉඳන් 700ක් එනවා කියන්නේ පුතේ මෙතෙන්ට ආවොත් 300යි. එහෙනම් 700ක් ආවොත් පුතේ 700න් 300 අඩු කළොත් මෙන්න මේ දුර මීටර කීයද? 400යි. එතකොට 300යි 400යි 700යි. එහෙනම් මෙන්න මෙතන ඉඳන් මීටර 700ක් කියන්නේ නිවස ඉඳන් මීටර 300ක් බටහිරින් තමයි පන්සල තියෙන්නේ. 400. නිවස ඉඳන් නම් මීටර 400ක් දුරින් තියෙන්නේ. හරිද? හරි. ඔය රූපේ පුතාලට ඇඳ ගන්න පුළුවන්. ඊළඟ බලන්න කියනවා පන්සලත් නිවසත් අතර හරි මැදින් කඩය. පන්සලයි නිවසයි අතර හරි මැදින් තියෙනවලු කඩය. එහෙනම් පොතේ කඩය තියෙන්නේ මේ 400 දුරක හරි මැදින් නම් මේ පැත්තත් මීටර 200යි මේ පැත්තත් මීටර 200යි නේද? හරි නේද පුතේ? මේ ටික 300යි මේ ටික 400යි. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට 700යි මේ 400 හරි මැද්ද නම් දෙපැත්ත 200යි 200යි. ඔන්න කඩේ තියෙන්නේ මෙතන. දැන් ප්‍රශ්නේ අහනවා ඒ අණුව කඩය පිහිටියේ පාසලට. කඩය පිහිටියේ පාසලට. එතකොට පාසලේ ඉඳන් බලන්න ඕනේ. කඩය පිහිටියේ පාසලට. පාසලේ සිට බැලුවොත් ඇයි? පාසලට. පාසලට කිව්වොත් පුතේ පාසලේ ඉඳන් බලන්න. එහෙනම් පාසලට කොච්චරක් දුරින්ද? මෙතන 300යි මෙතන 200යි. එහෙමනම් පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට දුර කීයද? 500යි. එහෙමනම් අපි ලියන්න ඕනේ ඉස්සෙල්ලාම දිශාව. පාසලට නම් මේ පැත්ත දිශාව තමයි පුතේ බටහිර. එහෙනම් පළවෙනි හිස් තැන තමයි බටහිර දිශාවෙන්. බටහිර දිශාවෙන්. හරිනේ. පාසලට බටහිරින්. කොච්චර දුරකින්ද? කොච්චර දුරින්ද? පාසලේ ඉඳන් පුතේ මේ 300යි 200යි මීටර 500යි. එතෙන්ට දාන්න පුතාලා මීටර 500ක් දුරින්. හරිනේ. පාසලේ ඉඳන් මීටර 500ක් දුරින් තමයි කඩය පිහිටන්නේ.
කොහොම නමුත් මේ උත්තරය ලැබෙන්නේ නිවැරදි රූප සටහනක් ඇඳගත්තොත් පමණයි. පුතාලා හිතලා බලන්න මේ රූප සටහනක් අඳින්නේ තු ගාන කියවන්න දෙසරයක්, තුන් සැරයක්, පස් සැරයක්, 10 සැරයක්, 20 සැරයක් ඒත් හදන්න බෑ පුතේ. ගාන කොච්චර කිව්වත් ගානට අදාළ ගණිතමය තොරතුරු ටික රූප සටහනට දැම්මේ නැත්නම් අපිට උත්තරී ගන්න අපහසුයි. අපහසුයි. හැම වෙලේම රූප සටහනට දත්ත ලකුණු කරගන්න. ඕන්න පුතේ තොරතුරු ටික රූපයක් ඇඳලා දැම්මා. ඒ තොරතුරු දාදිත් අපිට දිශාව වැදගත්, දුර ප්‍රමාණය වැදගත්. හරි. එහෙනම් පුතාලා දක්ෂ වෙන්න මෙවැනි රූප සටහනක් තනියම ඇඳගෙන ගාන හදන්න. අපි යමු දුවේ පුතේ ඊළඟ 9 වෙනි ගණන. හරි. 9 වෙනි ගණන මේව හරි සිම්පල් ගණන් පුතේ. සර්ගෙන් ගණන් හරි සිම්පල් විදිහට සර් කියලා දෙනවා. ඉතින් ඔයාලා ඒක පුළුවන් තරම් ආසාවෙන් උනන්දුවෙන් ඉගෙන ගන්න. එතකොට ඔයගොල්ලන්ට මේක හරි සිම්පල්. 9 වෙනි ගාන බලන්න. ටැංකියකින් 3න් එකක් පෙරවීමට මිනිත්තු 6ක් ගත වුණොත් ටැංකියෙන් අඩක් පෙරවීමට ගතවන කාලය සොයන්න. පුතාලා මේ වගේ පොඩි ඍජු කෝණාශ්‍රයක් ඇඳගන්න. ඇඳගෙන මේක 3ට බෙදා ගන්න. මෙහෙම නිකන් ආසන්න වශයෙන් නිකන් 3ට බෙදා ගන්න. ඔන්න 3ට. මේ තියෙන්නේ 3න් එකක්. නේද? ටැංකියක් 3ට බෙදලා එක කොටසක් අපිට කියනවා 3න් එකක්. මේ 3න් එකක් පෙරවෙන්න ගත වෙනවා මිනිත්තු 6ක්. 3න් එකක් පිරෙන්න ගත වෙනවා මිනිත්තු 6ක්. දැන් ඒ වගේම තව එකක් ඉස්සරහින් ඇද ගන්න පොඩියට. අපිට ඕනේ ටැංකියෙන් හරියටම අඩක් පිරෙන්න ගත වෙන කාලය කීයද කියලා හොයාගන්න. කොහොමද පුතේ මේක අපි හොයන්නේ? ටැංකියෙන් 3න් පංගුවක් පිරෙන්න මිනිත්තු 6ක් ගත වෙනවා නම් ටැංකියෙන් භාගයක් පිරෙන්න ගත වෙන කාලය හොයාගන්නේ කොහොමද? හරිම ලේසි. මෙන්න බලන්න පුතේ කලේ. 3න් එකක් පිරෙන්න මිනිත්තු 6ක් ගත වෙනවා නම් පුතේ මේ කොටසත් මිනිත්තු 6යි මේ කොටසත් මිනිත්තු 6යි. එහෙනම් මුළු ටැංකියම පිරෙන්න ගත වෙනවා මිනිත්තු කීයක්ද? 6 වරක් 3 18ක්. එහෙනම් පුතේ මේ ටැංකියම පිරෙන්න ගත වෙන්නේ මිනිත්තු 18යි. මිනිත්තු 18යි. 6 වරක් 3 18. හරිනේ. මම කෙටියෙන් ලිව්වා මේ යන්න ලියලා තියෙනවා දැම මිනිත්තු 18ක්. 3න් එක පංගුවක් 3ට බෙදලා එක කොටසක් මිනිත්තු 6කින් පිරෙනවා නම් පුතේ ටැංකියම පිරෙන්න ගත වෙන්නේ මිනිත්තු 18ක්. එහෙනම් ටැංකියෙන් අඩක් පිරෙන්න ගත වෙන කාලය තමයි පුතේ 18 දෙකට බෙදන්න කීයද? 9 මිනිත්තු 9. හරිනේ. ටැංකියෙන් 3න් එකක් පිරෙන්න මිනිත්තු 6ක් ගත වෙනවා නම් ටැංකියම පිරෙන්නේ මිනිත්තු 18ක්. ටැංකියම මිනිත්තු 18කින් පිරෙනවා නම් ටැංකියෙන් අඩක් පිරෙන්නේ මිනිත්තු 9යි. ඔය රූප සටහන් නැතු වුණත් පුතාලට මේක තර්ක කරන්න පුළුවන්. හරි ලේසි පුතේ. හරිම ලේසි. පුතාලා මේ ගණන් මේවා නැවත නැවත ඕගොල්ලෝ අම්මලාත් එක්ක සාකච්ඡා කරන. හරි සාර්ථක ක්‍රමයක් තියෙනවා සර් කියලා දෙන්නද? පුතාලා පුළුවන් නම් අම්මට හරි තාත්තට හරි මේක උගන්වන්න. hina වෙන්න එපා. උගන්වන්න කියලා කියන්නේ මෙහෙමයි පුතේ. ඔයාලා දක්ෂයි කියලා අම්මලාට පෙන්නන්න. මේ ගාන හදන විදිහ අම්මලාට පැහැදිලි කරන්න. මෙන්න බලන්න මේ රූපයක් ඇඳලා පෙන්නන්න. මේ බලන්න. 3ට බෙදලා එක කොටස මේ කොටස පිරෙන්නේ මිනිත්තු 6ක් යන්නේ. එහෙනම් මේ වගේ කොටස් 3ක් පිරෙන්නේ මිනිත්තු 18ක් යනවා. එහෙනම් ටැංකියෙන් භාගයක් නේ. ඒතකොට ටැංකියම පිරෙන්නේ 18ක් යනවා නම් ඒකෙන් භාගයක් පිරෙන්නේ 18න් භාගෙ මිනිත්තු 9. අන්න ඒ කටයුත්ත කරන්න. දැන් මම කියන්නේ දුවලට සාරි පොටක් උතා ගන්න නේද? අර එහෙමත් පෙලක් අය ටීචර්ලා වෙන්න කැමති අය ඉන්නවනේ නේද? එතකොට මම කියන්නේ පුතාලට මේක අම්මලත් ආසාවෙන් අහන්න. අම්මලත් දන්නේ නැහැ වගේ දරුවගෙන් ප්‍රශ්න කර අහන්න. එතකොට දරුවා මේක විස්තර කරනවා. හරිම සාර්ථකයි. ඒ නිසා මේවා පුළුවන් පුතේ. ඔයාලට මේක කරන්න පුළුවන්. හදන විදිය ඔන්න සරලයි. නේද? ටැංකියම පිරෙන්න කොච්චරද? එහෙනම් ටැංකියෙන් භාගයක් පිරෙන්න කොච්චරද? හරි. අපි ඊළඟට 10 වෙනි ගණනට යනවා. ඔතන පුතාලව චූටි නැවටිල්ලක් කරලා තියෙන්නේ. මේ බලන්න. දිග මීටර 5යි උස මීටර 2යි. මේ තාපේ තීන්ත ගන්න ඕන වෙන්නේ මීටර 1ක් කියලා දුන්නා. මේවා ලියන්න එපා පුතේ අහගන්න. ඊළඟට දෙනවා දිග 10යි මීටර උස 4යි මීටර. එතකොට ගොඩක් අය බලන්නේ මේක දිහා බලන්නේ පුතේ මොකද්ද? 5යි මෙතන 10යි. දෙගුණ වුණා. උස 2යි 4යි. දෙගුණ වුණා. දැන් ඔළුවට එන්නේ මොකද්ද? අයියෝ මේක නිකන් දෙගුණ වෙලානේ. මේක දෙගුණ වෙලා නම් මේක දෙගුණ වුණොත් හරි කියලා හිතුවොත් වැරදි.
දෙගුණ නෙමෙයි තියෙන්නේ. දැන් පෙලක් අය රැවටෙනවා. 5 10 වෙලා නම් 2 4 වෙලා නම් මේ වගේ දෙගුණයක් වෙලා කියලා හිතෙනවා. නෑ පුතේ දෙගුණයක් නෙමෙයි වෙලා තියෙන්නේ. ඔන්න බලන්න මෙතන 4 මෙතන 1යි නම් මෙතන 2 වෙන්නේ වැරදි. හරි පුතේ 10 වෙනි ගානේ පුතාලා මේ කරන්නේ ඉස්සෙල්ලාම 5 2 තාපයක් මීටර 5ක් දිග මීටර 2ක් උස තාපයක් වොන්න දැන් එන්දා. දැන් පුතේ ගණිතමය විදියට ඕගොල්ලෝ 10 4 තාපයක් අඳින්න ඕන සර් කියලා දෙනවා අහගන්න. 10 4 තාපයක් නම් 10 අඳින්න පුතේ මෙහෙම 5 5 කොටස් දෙකක් මේ බලන්න. දැන් පුතාලා පහට ඇඳන්නේ කිසියම් දිගක් එතකොට 10 අඳිනකොට ඒ මට්ටම මෙන්න අඳින්න එපා පුතේ. නිකන් මේ වගේ මෙහෙම මේ 5 5 දෙකක් කඩලා දාන්න. එතකොට 5යි 5යි කීයද 10යි. හරිද? උස 4ක් නම් පුතේ මේ 2 2 දෙකක් කඩන්න. හරි. ඔන්න දැන් මේ ඇඳලා තියෙන්නේ පුතේ 5යි 5යි 10යි 2යි 2යි 4. හරි නේද? එහෙනම් දැන් පුතාලා දැක්කා 5ක් දිගයි දැන් මේක 5යි 5යි 10ක් දිගයි. දෙකක් උසයි මේක 2යි 2යි 4යි. ඔන්න පුතේ දිග දෙගුණ කළා උස දෙගුණ කළා. දැන් පුතාලට හිතෙන්නේ මෙයා වගේ මෙයා කී ගුණයක් කියලාද? ඔයාලා ඕනනම් දැන් මෙහෙම බෙදලා බලන්න. එතකොට තේරෙනවා පුතාලට දැන් කී ගුණයක් වුණාද? දෙගුණයක්ද 4 ගුණයක්ද? මේක 5 2 මේකේ 5 2 ඒවා 1යි 5 2 ඒවා 2යි 3යි 4යි. එහෙනම් පුතේ විශාලත්වය වෙන්නේ මේ වගේ කී ගුණයක්ද? 4 ගුණයක් විශාලත්වය. එහෙනම් මේ ටිකට තීන්ද ගන්න ලීටර 1ක් යනවා නම් මේකට යන්න ඕනේ 2ක් නෙමෙයි පුතේ ලීටර 4ක්. මේ සර් ඇඳපු රූප ටික ඔක්කොම ඇඳ ගන්න පුතාලා. මේ දාන ඊතලයට අදහසක් තියෙනවා. මේ 5 2 මේක මේ 5යි 5යි 2යි 2යි. මෙයා වගේ මෙයා 4 ගුණයක් විශාල නම් මේකට ලීටර 1යි නම් මේකට ලීටර 4ක් යනවා. එහෙමනම් පුතේ අපි මේකට යන උත්තරේ ලියන්නේ ලීටර 4යි. ලීටර 4යි. තව ගොඩාක් ගණිතමය විෂය කරුණු පුතාලට 5 වසරට යනකොට එහෙම ඉගෙන ගන්න තියෙනවා. හරි. අපි එහෙමනම් පුතේ එක පිටුවක් නිමා කළා. ටක් ගාලා දෙවෙනි පිටුවට යමු. හරි. ඉක්මන් කළා පුතාලා සූදානම් වෙන්න. හොඳයි. අපි එහෙමනම් ඊළඟ පිටුවේ තියෙන ක්‍රියාකාරකම කරන විදිහ ඉගෙන ගමු පුතේ. ඊළඟ පිටුවේ තියෙන ක්‍රියාකාරකම කරලා අපි ටක් ගාලා යමු. මෙන්න ඊළඟ පිටුවේ 11 වෙනි ගාන කොහොමද බලන්න ක්‍රියාකාරකම කරන්නේ. ක්‍රියාකාරකමක් කරනකොට පුතේ ඒක හරිම උපදේශයට පිටින් යන්න එපා. හරියටම උපදේශ පිළිපැදලා කරන්න. සමචතුරස්ස කඩදාසියක් දෙකට නමා නැවත දෙකට නමා රූපේ පරිදි. එතකොට පුතේ මෙන්න මේ දෙකට නමලා දෙකට නමපුවාම අන්තිමට ඉතුරු වෙන්න ඕනේ මෙන්න මේ මුල්ල. එහෙමනම් මේ ඔක්කොම කඩ ඉරිමන් දානවා. එහෙනම් අවසාන වශයෙන් මේ මුල්ලට එකතු වෙන්න ඕනේ. එහෙනම් පොතේ කඩදාසියේ අන්තිම නැමුව මේ මුල්ලෙන් ඉවර වෙන්න ඕනේ. එහෙම ඉවර වුණාම මෙන්න මේ මුල්ල මෙතනට කපන්න. සමහර දරුවෝ මේක වැරදියට නමනවා. එහෙනම් පොතේ කඩදාසිය උස්සන්නත් අහනන් කඩදාසිය කොලේ උස්සන්නෙත් නැතුව කරන්න. හොඳට බලන්න දැන් මේ සර් ක්‍රියාකාරකම කරලා පෙන්නනවා. හරි. ඔන්න බලන්න සාමාන්‍යයෙන් අපිට ඍජු කෝණාශ්‍රාකාර කඩදාසියන පුතාලා දන්නවනේ නේද ඔය රොකට් හදන්න බෝට්ටු හදන්න එහෙම කොළ නමනවනේ. හරියටම මේ පළල පැත්ත මේ පැත්ත මේ බලන්න දැන් මේකට අපි කියනවා කඩදාසියේ දිග මේ පළල. එතකොට මේ පළල තමයි දිග පැත්තට නමන්නේ. එතකොට ඕන දැන් දැක්කද මේක පළල මේක දිග. එතකොට ඔන්න දිගයි පළලයි සමාන වෙනවා මෙන්න මේ මට්ටමේදී. අන්න ඒ මට්ටමට අපි අඩි කෝදුව තියලා මේ වැඩිපුර කොටස ඉරලා දාපුවාම දැන් පුතේ දිගයි පළලයි සමානයි. හරි නේද? මෙන්න දිග මෙන්න පළල සමානයි. දැන් අපි මේ ක්‍රියාකාරකම කරනකොට පුතේ මේ මුල්ල ඉතුරු වෙන්න ඕනේ. මේ මුල්ල ඉතුරු වෙන්න නම් පුතේ පළවෙනි වටේ එක උඩින් පහළට නමන්න එක මේ පැත්ත නම. හරි කොහොම හරි කමන්නේ. ඔන්න උඩ ඉඳන් පහළට මම නැමුවා. බලන්න පුතේ. හරි. එතකොට උඩ ඉඳන් පහළට නැමුවා. ඕන මම මේ කඩදාසිය උස්සන්නේ. කඩදාසිය මේසෙන් උස්සන්නේ කොහොමද තියෙනවා. ඊළඟ මේ මුල්ලට එන්න නම් පුතේ මෙයා අර පැත්තට නෙමෙයි නමන්න ඕනේ. අරයව මේ පැත්තට ගන්න ඕනේ. මෙන්න මෙයාව කරකෝල මේ පැත්තට ගන්න ඕනේ. එතකොට මේ මුල්ලෙන් තමයි පුතේ ඉවරුනේ. ඔන්න බලන්න ආපස්සට යමි. මේක මේ පැත්තට නැමුවා මේක මේ පැත්තට නැමුවා. දැන් මේක මේක අතට අරන් මෙහෙම කරකෝලා තිබ්බොත් අපි දන්නේ මේක කැරකිලා තිබ්බොත් වැරදි. කරකවන්න බෑ. ඒ නිසා මේක නැවත මං කියනවා පුතේ ඔසවන්න එපා. මෙන්න පළවෙනි එක මේ පැත්තට නැමුවා දෙවෙනි එක මේ පැත්තට නැමුවා. දැන් මේක හොල්ලන්න එපා. ඔහොම තියන්න. මේ පැත්තට අඳින්න ඕනේ. එහෙනම් පුතේ මේ මුල්ලේ ඉඳන් මේ මුල්ලට අපි මෙන්න මෙහෙම අඩි කෝදුව තියලා පොඩි කඩ ඉරක් දා ගන්නවා මෙහෙම.
දැන් ඕක දිගේ අපිට කතුරක් අරගන්න ඕනේ. මේ කඩදාසි දිගේ පෑනේ පොඩ්ඩක් තදවට මෙහෙම ඉර ඇදලා මෙන්න මෙහෙම නිකන් අඩි කෝදුව තද කරලා මෙහෙම ඉරන්න පුළුවන්. ඔන්න ඔහම ඉරන්න පුළුවන්. ඔය ඉරීම හරියට කළොත් ඔන්න බලන්න මේ ලැබෙන කොටස්. ඔන්න දිගෑරියා ත්‍රිකෝණයක්. ඔන්න දිගෑරියා තවත් ත්‍රිකෝණයක්. හරිද? මෙන්න තවත් ත්‍රිකෝණයක්. බලපුවාම ත්‍රිකෝණ කීයක්ද? ඔව්. මේක ත්‍රිකෝණයක්. ඔන්න බලන්න. මෙතන ත්‍රිකෝණ කීයද පුතේ? 4යි. මෙතන මේක වෙන් වෙනවා ත්‍රිකෝණ 4. එහෙනම් උත්තරේ ත්‍රිකෝණ 4යි. මේක වැරදියට කළොත් පුතේ වෙන උත්තරයක් එනවා. ඔන්න බලන්න වැරදියට කළොත් මොකද වෙන්නේ කියලා. මම වැරදි ක්‍රමයටත් කරලා පෙන්නන්නද? කෙනෙක් මේක වැරදියට කරනවා. කොහොමද දන්නවද වැරදියට කරන්නේ? එයා මේ විදිහට සමචතුරස්‍රයක් නමාගෙන අර උපදේශ පිළිපදින්න නැතුව කරනවා මෙහෙම. එයා මේක මෙහෙමත් නමනවා. හරිද? නමලා මේක මෙහෙමත් නමලා අර හොඳට නමන්න කියලා හිතාගෙන මේක අතටත් අරගෙන දැන් මේ මුල්ලනේ හරි මුල්ල මැද. එයාට වැරදිලා මේක මෙහෙම කියලා හිතාගෙන දැන් මෙහෙම කපනවා. දැන් එයාට හිතෙනවා දැන් මේක මේ හරියටම මේ මුල්ල මැද කඩදාසියේ මැද කියන එක මැදට එන්න එපා. මෙහෙම වෙන්න එපා. මෙහෙම නැතුව එයා මේක අතට අරන් හරි නමලා අන්තිමට මේ වෙන මුල්ලක් මැදට තියෙනවා. තියලා ඔන්න දැන් මෙහෙම ඉරනවා. එතකොට එයාට වැඩේ වරදිනවා. අර ඉස්සෙල්ලා උත්තරේ නෙමෙයි ලැබෙන්නේ. ඔන්න බලන්න පුතේ. මෙහෙම වෙන් කරනවා. එතකොට මෙහෙම වෙන් කළොත් පුතේ ඔන්න බලන්න. එතකොට ලැබෙන්නේ වෙන විදිහක්. එතකොට මේ මැදට එනවා මෙහෙම චතුරස්‍රයක්. ඇත්තට මේක චතුරස්‍රය මෙහෙම එනවා මැදට. ඊළඟට මේකට වෙන වෙනම ත්‍රිකෝණ කෑලි 4 වෙන වෙනවනේ. 1යි. දැක්කද? 1යි. නේ? 2යි. මෙහෙම ගත්තොත් මෙතෙන්ට 3යි. හරිනේ? හරි. ඊළඟ මෙතෙන්ට ගත්තොත් මෙන්න මේ වගේ 4. එතකොට ඔන්න වගේ පුතේ 4. එතකොට එනවා චතුරස්‍රයකුයි ත්‍රිකෝණ 4කුයි. ඒ කියන්නේ පුතේ ක්‍රියාකාරකම වැරදි. පුතාලා හරියටම කරන්න පටන් ගන්න. හරියටම කරන්න පුරුදු වෙන්නේ ඉස්සෙල්ලා කියලා දීපු ක්‍රමය හරි පුතේ. ඒ නිසා මේ નિયમિત තැනින් નિયમિત පැත්තට හරියටම නමන්න ඕනේ. හරි අපි යමු පුතේ ඉක්මනට. අපි ඊළඟ ගණන 12 වෙනි ගානට යමු. එහෙමනම් උත්තරේ වෙන්න ඕනේ පුතේ මොකද්ද? 4. පළවෙනි 11 වෙනි ගානට උත්තරේ පළවෙනි උත්තරේ 4. ත්‍රිකෝණ 4යි. මෙන්න ඊළඟ ගාන. සීනි ග්‍රෑම් 750යි. සීනි ග්‍රෑම් 750යි. තේ කොළ මම තේ කියලා ලියන්නම් නැත්නම් ඉඩ මදි වෙනවා පුතේ. තේ කොළ ග්‍රෑම් 200යි. බිස්කට් ග්‍රෑම් 500යි. මේ ඔක්කොටම යන මුදල රුපියල් 390යි. මම රුපියල් දාන්නේ ඉඩ මදි වෙනවා. ඔන්න ಜಾති තුනක් තියෙනවා. ඊළඟට තේ කොළ ග්‍රෑම් 100යි. බිස්කට් කිලෝ 1යි. නෑ සීනි 250යි. තේ කොළ ග්‍රෑම් 100යි සීනි 250යි. බිස්කට් 500යි. මෙන්න මේ ටිකට යන මුදල 260යි. ප්‍රශ්න දෙකක් අහනවා පුතේ. 12 වෙනි ප්‍රශ්නයෙන් අහන්නේ සීනි කිලෝ 1යි බිස්කට් කිලෝ 1යි තේ කොළ ග්‍රෑම් 300කයි මිල කීයද කියලා අහන්නේ. එහෙමනම් ඔන්න බලන්න පුතේ මේ ටිකේ මිල හොයන විදිහ. හොඳට පරීක්ෂා කරලා බලන්න පුතාලා මේ වෙනකොට උත්තර හොයන් ඇති. මෙන්න මේ ප්‍රමාණය ලැබෙන්න නම් පුතේ මේ ගොඩවල් දෙක එකතු කරන්න ඕනේ. බලන්න උඩ ගොඩේ යට ගොඩේ මේ උඩ තියෙන පාර්සලේ යට තියෙන පාර්සලේ මුළු සීනි ගත්තොත් 750යි 250යි කියන්නේ 1000යි කිලෝ 1යි සීනි කිලෝ 1 තියෙනවා. මේ ගොඩේ බිස්කට් 500යි මේ ගොඩේ 500යි 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 1000යි එතන බිස්කට් කිලෝ 1 තියෙනවා. මෙතන තේ කොළ ග්‍රෑම් 200යි මෙතන කොළ 100යි. එතකොට 200යි 100යි ගොඩවල් දෙකේම තේ කොළ තියෙනවා පුතේ. මෙතන ග්‍රෑම් 200යි මෙතන 100යි 300යි. එහෙනම් ගොඩවල් දෙක එකතු කරපුවාම තමයි මෙන්න මේ ප්‍රමාණය ලැබෙන්නේ. එහෙනම් පුතේ මෙතන තියෙන්නේ මේ ගොඩවල් දෙකේම තියෙන මුළු ද්‍රව්‍ය. එහෙනම් වටිනාකම ගන්න පුතාලා මේ දෙන්න එකතු කරන්න ඕනේ. 390යි 260යි එකතු කළා නම් 0යි 9යි 6යි 15යි 1යි 3යි 2යි 5යි 1යි 6යි. එහෙනම් පුතේ උත්තරය වෙන්න ඕනේ 650. එහෙනම් මේ ටිකේ වටිනාකම දෙවෙනි උත්තරය
රුපියල් 650. හරි නේද පුතේ? හොඳයි. ඊළඟට 13 වෙනි ගාන බලන්න. 13 වෙනි ගානේ අහනවා සීනි ග්‍රෑම් 500කුත්. සීනි ග්‍රෑම් 500කුත් තේකොළ ග්‍රෑම් 100කුත්. තේකොළ ග්‍රෑම් 100කුත් ගත්තොත් මේකේ වටිනාකම කීයද කියලා. දැන් පුතාලා බලන්න ඔය ප්‍රමාණය කියලා කියන්නේ මේ ගොඩවල් දෙකේ එකතුවනේ මේ පුතේ. මෙන්න මේ ගොඩවල් දෙකේ වෙනස. ඒ කියන්නේ අපි උඩ ගොඩෙන් යට ගොඩ අඩු කරනවා. එතකොට පුතේ ගොඩවල් දෙකේ වෙනස. එහෙ නැත්නම් අපි කියන්නේ පහළ ගොඩට වඩා උඩ ගොඩේ මොනවද වැඩිපුර තියෙන්නේ මේ බලන්න. මෙතන සීනි 250යි මෙතන 750. එහෙනම් මෙයාට වඩා මෙයා සීනි ග්‍රෑම් 500ක් වැඩි. හරිනේ. මෙතන තේකොළ ග්‍රෑම් 100යි මෙතන තේකොළ ග්‍රෑම් 200යි. එහෙනම් පහළ ගොඩට වඩා උඩ ගොඩේ තේකොළ ග්‍රෑම් 100කුත් වැඩි. උඩ ගොඩේ යට ගොඩේ බිස්කට් සමානයි. ඒ කියන්නේ පුතේ අපි උඩ ගොඩේ යට ගොඩ අඩු කරනවා. මෙන්න මේ උඩ තියෙන ද්‍රව්‍ය ටිකෙන් මේ ද්‍රව්‍ය ටික අයින් කරනවා. 750න් 250ක් අයින් කළොත් පුතේ 500ක් ඉතුරුයි. ග්‍රෑම් 200න් 100ක් අඩු කළොත් තව 100ක් ඉතුරුයි. මේ 500න් මේ 500 අයින් කළොත් බිස්කට් අයින් වෙලා යනවා. එහෙනම් උත්තරය ගන්න පුතාලා කරන්න ඕනේ උඩ ගොඩෙන් යට ගොඩ අඩු කරන්න. 390න් 260ක් අඩු කරන්න 130. එහෙනම් පුතේ ගොඩවල් දෙක අඩු කරන්න. පිළිතුර දෙක රුපියල් 130යි. හරි නේද පුතේ? පළවෙනි උත්තරේ ගන්න ගොඩවල් දෙක එකතු කළා. දෙවෙනි උත්තරේ ගන්න ගොඩවල් දෙක අඩු කළා. හොඳයි පුතේ මේවා හොඳට පුතාලට පහ වසරේදී ඉතාම හොඳින් තේරෙන්න ඕනේ. අපි පහට යනකොට මෙවැනි විෂය කරුණු ලේසි කිය ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා අපි හතරදී පොඩ්ඩක් බරසාරව උගන්වලා පෙන්නුවේ පහට ගිහිල්ලා කරන්න තියෙන ඔන්න ඔය ටික තමයි පුතේ. හොඳයි. අපි ඊළඟ ගානට යමු. ඉගෙන ගන්න දරුවෙකුට තියෙන්න ඕනේ හොඳට අහගෙන ඉන්න පුළුවන් නේද? හොඳට අහගෙන ඉන්න හැකියාවක් තියෙන්න ඕනේ. සර් කියලා දෙන දේ. එහෙම හැකියාව තියෙන දරුවෝ හොඳට ඉගෙන ගන්නවා. හොඳට ශිෂ්‍යත්ව පාස් වෙනවා. අපි 14 වෙනි ගාන ගමු. පහ වසරේ උගන්වන්න තියෙන පාඩම් පුතේ. පැයට කිලෝමීටර 50ක් යන්නේ පුතේ. මේ බලන්න. වාහනේ යන්නේ පැය එකකට කිලෝමීටර 50යි. පුතාලා ඔන්න දාගන්න. එක පැයකට කිලෝමීටර 50යි යන්නේ. එහෙමනම් අහනවා කිලෝමීටර 125ක් යන්න ගතවන කාලය. පුතේ 125 පුතාලා මේ 50 ගොඩවල් වලට කඩා ගන්න. කිලෝමීටර 50යි කිලෝමීටර 50යි කිලෝමීටර 100යි. තව යන්නේ කිලෝමීටර 25ක් නේද? ඔන්න පුතේ 125ක් කියන්නේ 50යි තව කිලෝමීටර 25. පුතාලා දන්නව නේද මේ කිලෝමීටර 50 යන්න පැය කීයද? 1යි. මේ කිලෝමීටර 50 යන්න පැය 1යි. හැබැයි පුතේ මේ කිලෝමීටර 25 යන්න මිනිත්තු 25ක් නෙමෙයි මේකට යනවා පුතේ 50න් භාගයක් නේ. 50කින් භාගෙ 25 නම් කිලෝමීටර 50ක් යන්න පැයක් යනවා නම් කිලෝමීටර 25ක් යන්නේ මිනිත්තු 30ක්. එහෙනම් ඔන්න උත්තරේ තියෙනවා පුතේ මොකද්ද? පැය 2යි මිනිත්තු 30. එහෙනම් දෙවෙනි උත්තරේ නේද? පැය 2යි මිනිත්තු 30. පහ වසරට ගියාම පුතාලට මේවා ගොඩාක් ගැඹුරට මම උගන්වනවා ගැටලු රටාවක් විදිහට. හරි. පැය 2යි මිනිත්තු 30. අපි කාලය පාඩම් වලින් පස්සේ මේවා හොඳට ඉගෙන ගමු. හරි. 15 වෙනි ගණනට යමු. හරි නේද? පුතේ 125 කියන්නේ කිලෝමීටර් 50ක් ගිහලා තව 25ක්. ඒ 25ට යන්නේ මිනිත්තු 30යි පැය භාගයයි. නේද? 50කට පැයක් යනවා නම් කිලෝමීටර් 25ක් යන මිනිත්තු 30යි පැය භාගයයි. නේද? පැය 2යි මිනිත්තු 30යි. මගේ වයස අවුරුදු 12යි. මෙන්න දාගන්න මම. හරිද? මෙන්න මගේ වයස අවුරුදු 12යි. අනිත් කෙනා යටින් දීමු මල්ලි. මගේ වයස 12යි මල්ලිගේ වයස අවුරුදු 8යි. මම මෙහෙම දිග ඉරක් ගහන්නම්කෝ මැද්දේ. ඔන්න මගේ වයස 12යි මල්ලිගේ වයස අවුරුදු 8යි. අහනවා දැන් දෙගුණයක්ද? මල්ලිගේ වයස වගේ මගේ වයස දෙගුණයක්ද? 8 වරක් දෙක 16ක් ඉඳපෙ දැන් දෙගුණයක් නෙමෙයි නේ දෙගුණයක් නෙමෙයි. අහනවා මගේ වයස මල්ලිගේ වයස වගේ දෙගුණයක් වූයේ මීට අවුරුදු කීයකට පෙරද? එහෙමනම් පොතේ පෙර වයස් ලියමු පෙර. දැන් 12යි නම් ඊට කලින් අවුරුද්දේ කීයද? 11යි. ඊට කලින් අවුරුද්දේ 10යි. ඊට කලින් අවුරුද්දේ 9යි 8යි 7යි. කොහොම නේද මගේ වයස යන්නේ? මෙන්න මීට පෙර වයස.
මල්ලිටත් දැන් 8යි නම් ඊට කලින් අවුරුද්දේ 7යි 6යි 5යි 4යි 3යි ඔහොම ලියාගෙන යන්න පුළුවන්. හරි නේද? දැන් 12යි නම් මල්ලිට 8යි. ඊට කලින් අවුරුද්දේ මට 11ක් වෙනකොට මල්ලිට 7යි. මට 10ක් වෙනකොට 6යි. 9ක් වෙනකොට 5යි. හරිනේ? ඔන්න ওই විදිහට තමයි පුතේ මල්ලිගේ මගේ වයස් ටික පිළිටන්නේ. දැන් හොඳට බලන්න දෙගුණයක් වන තැනක් ආව වෙනවා මෙන්න 8 4. මට වයස 8ක් වෙද්දි මල්ලිට වයස අවුරුදු 4යි. අන්න එතකොට තමයි පුතේ මගේ වයස මල්ලිගේ වයස වගේ දෙගුණයක් වෙන තැන. දෙගුණයක් වෙන තැන. තවත් එහාට ගියොත් තුන් ගුණයක් වෙනවා. මේ බලන්න මට 6ක් වෙද්දි මල්ලිට 2යි. එතකොට කීයද? 6 කියන්නේ මල්ලිගේ වයස වගේ මගේ වයස 3 ගුණයක්. හරි නේද? 3 ගුණයක්. ඊටත් කලින් අවුරුද්ද ගියොත් මට 5ක් වෙනකොට මල්ලිට 1යි. එතකොට මල්ලිට 1 අවුරුද්දේදී මට අවුරුදු 5. එතකොට මල්ලිගේ වයස වගේ මම 5 ගුණයක්. මල්ලිට 2 වෙනකොට මට 6. එතකොට මල්ලිගේ වයස වගේ මගේ 3 ගුණයක්. නමුත් අහන්නේ 5 ගුණය 3 ගුණය නෙමෙයි පුතේ දෙගුණයක් වන්නේ. ඔන්න දෙගුණයක් වෙන්නේ 8 4 වෙලාවෙදී. එහෙමනම් පුතේ මේ අවුරුදු කීයකට පෙරද? දැන් මල්ලිට අවුරුදු 8යි නම් පුතේ මල්ලිට වයස අවුරුදු 4ක් වෙන්නේ මීට අවුරුදු 4කට පෙර. එහෙමනම් උත්තරේ තමයි පුතේ දෙවෙනි උත්තරේ අවුරුදු 4කට පෙර. අවුරුදු 4කට පෙර. නේද? අවුරුදු 4කට කලින් තමයි මගේ වයස 8ක් වන්නේත් මල්ලිගේ වයස 4ක් වන්නේත්. එතකොට අපේ වයස දෙගුණයක් වන්නේත් හරි. පුතාලා දැක්ක නේද? උතනින් එහාට ගියොත් 6 වෙද්දි 2. එතකොට 3 ගුණයක් වුණා. 5 වෙද්දි 1 නම් 5 ගුණයකුත් වුණා. එතකොට අන්න ඒ වගේ පෙර වයස් ලියන් ගියාම උත්තර ලැබෙනවා. ඒවා ලියලා මේ විදිහට උත්තරේ ගන්න පුළුවන්. තව උත්තර තුනෙන් චෙක් කරන ක්‍රම තියෙනවා. ඒක අපි පහේදී ඉගෙන ගමු පුතේ. 16 වෙනි ගාන අඳුරු කළ කොටසේ වටේ දිග සෙන්ටිමීටර 36ක් වුණොත් අඳුරු කළ කොටසේ වටේ දිග සෙන්ටිමීටර 36ක් වුණොත් අහනවා මේ වෘත්තයේ වටේ දිග කොච්චරද කියලා. ඔන්න බලන්න පුතේ. මම වෘත්තයක් ඇඳලා දෙකට මැද්දෙන් බෙදලා මෙන්න මේ ටික පාට කරලා පෙන්නනවා. මෙන්න මේ අඳුරු කළ කොටසේ වටේ දිග සෙන්ටිමීටර 36ක්. මෙන්න මේ දිගයි මෙන්න මේ ටිකයි මේ කළු පාටින් අද මෙන්න මේ ටික සම්පූර්ණව 36ක්. මේ අඳුර කළු පාටින් ඇදලා තියෙන ටිකනේ පුතේ අඳුරු කළ කොටසේ වටේ දිග. මෙන්න මේ වටේ දිග කියන්නේ මෙයයි මේ ඔක්කොම ටික 36ක් වුණොත් අහනවා මේ වෘත්තයේ වටේ දිග කීයද කියලා. වෘත්තයේ වටේ දිග කියන්නේ මෙන්න මේ ඔක්කොම ටික. මෙන්න මේ ටික කීයද කියලා අහනවා. එහෙනම් පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිග හොයාගන්න ක්‍රමයක් යෝජනා කරමු. මේ සම්පූර්ණ වටේම දිග 36ක් නම් 36න් 14ක් අඩු කළොත් මේ ටික එනවා නේද පුතේ? එහෙනම් 36න් 14ක් අඩු කරන්න 22යි. ඒ 22 කියලා කියන්නේ පුතේ මෙන්න මේ කොටස සෙන්ටිමීටර 22යි. හරි නේද? මෙතන ඉඳන් මෙතෙන්ට 22යි 22ට 14ක් එකතු කළොත් ඔන්න 36යි. දැන් මේ ටික 22ක් වුණොත් දරුවනේ මේ ටිකත් 22යි. මේ ටික 22ක් වුණොත් මේ ටිකත් 22යි. එහෙනම් රූපේ වටේ දිග කියලා කියන්නේ පුතේ මේ ටික 22 නම් මේ ටිකත් 22යි. එහෙනම් 22යි කියන්නේ 44යි. එහෙනම් රූපේ වටේ දිග කොච්චරද පුතේ? 44යි. 44යි. සමහර දරුවන්ට වැරදිලා හිතන්න පුළුවන් මේ අඳුරු කරපු කොටසේ වටේ දිග 36ක් වුණොත් මුළු රූපේ වටේ දිග කියන්නේ 36 වගේ දෙගුණයක්ද කියලා. නෑ පුතේ 36 වගේ දෙගුණයක් නෙමෙයි. මේකේ වටේ දිග 36 නම් මේ සම්පූර්ණ එකේ වටේ දිග 36 වගේ දෙගුණයක් වෙන්නේ. මේ සම්පූර්ණ වටේ දිග වෙන්නේ පුතේ මෙන්න මේ වගේ දෙගුණයක්. මේ දුර වගේ දෙගුණයක්. හරිනේ. මේ දුරට මේ දුර එකතු කරන්නේ. එහෙනම් මේ ටික 22යි නම් මේ ටිකත් 22යි. 44යි උත්තරේ. 17 වෘත්තයයි වෘත්ත කාලකුයි. අද මේ වගේ ගානක් පුතාලට කතා කළා. මතක් කරගන්න. පොල් තෙල් ගාන මතකද? ලීටර 1යි මිලිලීටර 250. වෘත්ත 3කුයි වෘත්ත භාගයකුයි කීයද කියලා අහනවා. හරිම ලේසි පුතේ. පුතාලා බලන්න දැන් මෙතන තියෙන වෘත්තයක් සහ වෘත්ත කාලක්. අර මතකද පොල් තෙල් ගානේදී මම ඇඳලා පෙන්නුවේ පුතේ ලීටර 1යි මිලිලීටර 250 කියන්නේ 250ව 5යි කියලා. මේ කොටස කාලක් නම් පුතේ මේකට වටිනාකමක් හොයන්න මේකත් කාලවල වලට බෙදා ගන්න. එහෙනම් මේකත් 4ට බෙදන්න. එතකොට මේ ඔක්කොම කාලේව 5. කාලේව 5. එහෙමනම් බලන්න පුතේ 10ක් වෙන්නේ කොටස් 5ක්. 1යි 2යි 3යි 4යි 5.
10 5න් බෙදන්න. 5න් බෙදුනොත් පුතේ මේ එක කෑල්ලක් කීයද? 2යි 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 2යි. දැන් පුතාලට වෘත්තයක වටිනාකමක් එනවා. කීයද පුතේ වෘත්තය? මේ වෘත්තයේ වටිනාකම 8යි. වෘත්තෙන් භාගයක් නම් 4යි. කාලක් නම් 2යි. හරි නේද පුතේ? එතකොට මේ 8යි 2යි 10යි. දැන් එහෙනම් දාගන්න මේකට 8ක්. මේ වෘත්තයත් 8යි මේ වෘත්තයත් 8යි. වෘත්ත භාගයක් කියන්නේ පුතේ 8න් භාගෙ 4යි. නැත්නම් මේ 2යි 2යි 4යි. ඔය ටික එකතු කරගන්න. කීයද පුතේ එකතු වුණොත් 8 ඒවා 3ක් 24යි 24යි 4යි කීයද 28යි. එහෙමනම් පුතාලගේ පිළිතුර 2. 2 පිළිතුර 28. හැම ගානකටම පුතේ හදන්න ඉතාම සරල ක්‍රමයක් තියෙනවා. හරිද? මේ ක්‍රම දැන් පුතාලට වැටෙනවා. හැබැයි මේවා මීට මාස 6-7කට කලින් ඉගෙනුවා නම් ටිකක් අමාරුයි තේරුම් ගන්න. දැන් ටික ටික පුතාලට තේරෙනවා. 18 19 20 අපි බලමු මේ ගණන් තුන 18 19 20 ගණන් තුන. හරි ඒ ටික ඉක්මනට ඉවර කරගමු පුතේ. 18 19 20 ඔන්න පුතේ 18 වෙනි ගණන. පුතාලා චූටි රූප සටහනක් ඇඳලා මේ තර්ක කිරීම පුරුදු වෙන්න. කොඩි වැලක සෑම රතු කොඩි දෙකක් අතරටම නිල් කොඩි 5ක් ඉල්ලා ඇත. අඳින්න ඕනේ පුතේ රූප මේ සෑම රතු කොඩි දෙකක් අතරටම නිල් කොඩි 5යි. රතුයි නිල් 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 රතු නිල් 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 ඒවා 5යි රතු. හරි. ඔය ඇති. චුට්ටක් කොහොම ඇඳ ගන්නව පුතේ? ඔන්න ඔහම තමයි කොඩි වැල තියෙන්නේ. රතු එකයි නිල් 5යි රතු එකයි නිල් 5යි රතු එකයි නිල් 5යි. හැබැයි හැම වෙලේම පුතේ රතු එකක් මුලට එන්න ඕනේ. මොකද සෑම රතු දෙකක් අතර නිල්. එහෙනම් වෙලේ අන්තිමටම තියෙන්නත් ඕනේ මොකද්ද? රතු එකක්. මොකද එතකොට තමයි හැම වෙලෙම රතු දෙකක් අතරට නිල් 5ක් එන්නේ. එහෙනම් වෙලේ අන්තිම එකක් මොකද්ද පුතේ? රතු. ඔච්චරයි අදින්නේ ඔය ඇති. දැන් අපෙන් අහනවා නිල් කොඩි 25ක් නම් රතු කොඩි කීයද කියලා. පුතාලා මේ නිල් කොඩි 5 රවුම් කරගන්න. මෙතන නිල් කොඩි 5ක් තියෙනවා. මෙතනත් නිල් කොඩි 5ක් තියෙනවා. එහෙනම් බලන්න පුතේ 5 ගොඩවල් නේද තියෙන්නේ? එහෙනම් මෙතන ඔක්කොම නිල් කොඩි 25ක් තියෙනවා නම් පුතේ 25 බෙදන්න 5 ගොඩවල් වලට 25ට 5 වරක් 5යි 5 වරක් 5 25යි. දැන් පුතාලා පිළිගන්නවද මේ නිල් කොඩි 25 තියෙන්නේ 5 ගොඩවල් 5ක් කියලා? හරි නේද පුතේ? 5 ගොඩවල් 5ක්. එහෙනම් මේ නිල් කොඩි 25 තියෙන්නේ පුතේ 5 ගොඩවල් 5ක්. පුතාලා එතකොට බලන්න මේ නිල් ගොඩවල් එකකට නම් රතු කොඩි කීයද? 2යි. නිල් ගොඩවල් දෙකකට නම් රතු කොඩි කීයක් ඕනේද? 3යි. හැම වෙලෙම නිල් ගොඩවල් වලට වඩා රතු කොඩි එකක් වැඩිනේ. අර කණු නම් පරතර වගේ. එතකොට මේවා පරතර. හරි. එහෙමනම් පොතේ බලන්න නිල් ගොඩවල් 3ක් තිබ්බනම් 1 2 3 නිල් ගොඩවල් 3ක් තිබ්බනම් රතු ඊට වඩා එකක් වැඩි වෙනවා රතු 4යි. එහෙමනම් පොතේ නිල් ගොඩවල් 5ක් තියෙනවා කියන්නේ රතු ඊට වඩා එකක් වැඩි වෙන්න ඕනේ. එහෙමනම් පොතේ රතු කොඩි කීයක් තියෙන්න ඕනේද? ගොඩවල් 5ක් නේ තියෙන්නේ. ගොඩවල් 5ක් නම් රතු කොඩි වෙන්න ඕනේ පොතේ කීයක්ද? 6යි. හරි නේද? නිල් තියෙන්නේ මේ වගේ ගොඩවල් 5යි. 1 2 3 4 5. ඔය වගේ නිල් ගොඩවල් 5ක් තියෙනවා. නිල් ගොඩවල් මේ 5 ගොඩවල් 5ක් තියෙනවා. ඉතින් පුතේ 5 ගොඩවල් 5ක් නම් රතු කීයද? 1 2 3 4 5 6 රතු 6 නම් ගොඩවල් වලට වඩා එකක් වැඩිනේ. නිල් ගොඩවල් වලට වඩා රතු එකක් වැඩි වෙන්න ඕනේ 6. හොඳයි මම පුතාලට කිව්වොත් නිල් කොඩි 50ක් තිබ්බා කියලා. එහෙනම් පුතේ නිල් කොඩි 50ක් තිබ්බනම් 50 5න් බෙදුනම 10යි. එහෙනම් නිල් ගොඩවල් 10යි නම් රතු ඊට වඩා එකක් වැඩි කීයද? 11යි. නිල් කොඩි 40ක් තිබ්බනම් 40 5න් බෙදන්න එතකොට 8යි. එහෙනම් මේ වගේ ගොඩවල් 8ක් තිබ්බනම් රතු ඊට වඩා එකක් වැඩි කීයද? 9යි. ඒ නිසා පොතේ මේකේ රතු දුන්නොත් නිල් නිල් දුන්නොත් රතු හොයන්න සර් මීට කලින් ගැටළු රටාව ගන්න තියෙනවා. ඒ නිසා විභාගයකදී පුතාලා මේ හදන ආකාරය දැනගන්න පුරුදු වෙන්න. එහෙනම් උත්තරය වෙන්න ඕනේ පුතේ 2. හරි නේද පුතේ? දෙවෙනි උත්තරය රතු 6යි. ඔන්න පුතාලට අද ආපු සැරයක් අර පළවෙනි ගානේ දුන්න ත්‍රිකෝණ සංඛ්‍යා රටාව දැන් මෙතන දෙනවා. ඔන්න බලන්න පුතේ. සැමන්ටින් 25ක් ත්‍රිකෝණ හැඩයක් ලැබෙනසේ ගොඩ ගසයි යටම පේලියේ ටින් 6ක් ඇත්නම්. පුතාලා මේක අඳින්න එපා. පොඩ්ඩක් බලා ගන්න පුතේ. යටම පේලියේ ටින් 6ක් තිබ්බොත් අහනවා
තින් කීයක් ඉතුරු වේද කියලා. මේ බලන්න පුතේ. පුතාලා මේක අඳින්න එපා. කාලය අපත යනවා බලා ගන්න. ඔන්න සර් මේ සැමන් ටින් ටිකක් ගොඩ ගහන්න යන්නේ. 1 2 3 4 5 6. දැන් මේ 6 උඩින් අපිට හරියටම තියන්න බැරිද පුතේ? සව සැමන් ටින් 6ක් පුළුවන්. ඕක උඩින් තව 6ක් තියන්න පුළුවන්. නමුත් මේක ත්‍රිකෝණ හැඩයක් ලැබෙන්න තියෙනවා නම් යට පේළියේ සැමන් ටින් 6යි නම් උඩ පේළියේ තියෙන පුතේ එකක් අඩුවෙන් 5යි. ඔන්න ගණන් කරන්න පුතේ. 1යි 2යි 3යි 4යි 5යි. දැක්ක නේද? ඊළඟ පේළියට එන්නේ සැමන් ටින් කීයද පුතේ? 5යි. 5යි. ඊළඟට පුතේ 5ක් උඩින් තියන්න ඕනේ කීයක්ද? 4ක්. ඔන්න ඊළඟ පේළියේ 4ක්. 1යි 2යි 3යි 4යි. දැක්කද 4යි. 4ක් උඩින් තියන්න ඕනේ 3යි. දැක්කද? 3යි. මේක පුතාලට කාසි ටිකක් තියලත් බලන්න පුළුවන්. මෙහෙම මේ 1යි 2යි 3යි 4යි 5යි නම් 5ක් උඩින් 4යි. 4ක් උඩින් 3යි. 3ක් උඩින් 2යි 1යි. එහෙනම් 3යි. ඒක උඩින් 17 2යි. හරි නේද පුතේ? ඒක උඩින් 17 1යි. ඔන්න ත්‍රිකෝණ හැඩයක්. අපි 6 5 4 3 2 1. ඕකට අපි කියනවා පුතේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාව කියලා. රූප අඳින්න එපා පුතේ. එහෙනම් එකතු කරගන්න 6 5 4 3 2 1. ඔන්න 17 ගොඩේ තියෙන 17 ගාන එනවා මේ 6යි 5යි 4යි 3යි 2යි 1යි. රූප අඳින්න එපා. මේ ටික එකතු කරගන්න පුතේ. ත්‍රිකෝණ හැඩයක් ලැබෙන විදිහට ගොඩ ගහනවා නම් එකින් එක අඩු වෙන්න ඕනේ. යටම පේළිය 6යි 5යි. හරි මේ ටික එකතු කරලා ටක් ගාලා උත්තරේ ගන්න පුතේ. 6යි 4යි 10යි 5යි 15යි 3යි 18යි 2යි 20යි 1යි 21යි. එහෙනම් මේ 17 ගොඩට ටින් 21ක් ඕනේ. ඉතින් හොයන්න 25න් 21ක් අඩු කරන්න කීයද පුතේ? 4යි. ඔය ටින් 4ක් ඉතුරු වෙනවා. එහෙනම් ඉතිරි වෙන ටින් කීයද? 4යි. මේ රටාවට ගොඩ ගහපුවම තව ටින් 4ක් ඉතුරු වෙනවා. පළවෙනි උත්තරය. හරි. අපි ඊළඟට 20 වෙනි ගණන කතා කරමු පුතේ ඉක්මනට. මොකද්ද බලන්න. 20 වෙනි ගණනෙන් කියනවා හරි. මේකත් පුතේ අපි ඉස්සරහට පහේදී කතා කරන විශේෂ තර්ක රටාවක්. හරි. පුතාලට හතරෙදිම වැටහෙනවද බලන්න. පෙට්ටියක පබළු රතු නිල් කළු රතු නිල් සහ කළු පබළු සමාන ප්‍රමාණයට. ඒ කියන්නේ පුතේ රතු තියෙන ගානයි නිල් තියෙන ගානයි කළු තියෙන ගානයි සමානයි. එයින් 4ක් හැර ඉතිරිය රතුය 4ක් හැර ඉතිරිය නිල්ය 4ක් හැර ඉතිරිය කහය. පෙට්ටියේ ඇති පබළු ගණන කීයද? හොඳයි. එහෙමනම් පුතේ දැන් හොඳට බලන් හිටියොත් ඔයාලට මේ ගාන හදන එක නෙමෙයි මීට වඩා ලොකු ගාන හදන්නත් ඔන්න දැනුමක් එනවා. 20 වෙනි ගාන බලන්න පුතේ. රතුයි නිලුයි කහයි තිබුණේ සමාන ප්‍රමාණය. පුතාලා ඇඳ ගන්න රතු එකයි නිල් එකයි කහ එකයි. ඔන්න රයන්න නියන්න කයන්න. අපි හිතමු පෙට්ටියේ තිබුණේ රතු එකකුයි නිල් එකකුයි කහ එකකුයි. කොහොම තිබුණොත් පුතේ අපිට මේ තියෙන ප්‍රමාණය ගැන මෙන්න මෙහෙම කියන්න පුළුවන් මේ බලන්න. මට දැන් මේ දිහා බලලා කියන්න පුළුවන් මෙන්න මෙහෙම කියමනක්. හරිද බලන්න. දෙකක් හැර ඉතිරිය රතුය. පිළිගන්නව නේද පුතේ? මෙන්න මේ දෙන්න හැර මේ තියෙන්නේ දෙකක් හැර ඉතිරිය රතුය. හරි. ඊළඟට දෙකක් හැර ඉතිරිය නිල්ය. දෙකක් හැර ඉතිරිය කහය. එහෙනම් පුතේ ඔහොම කිව්වනම් කොහොමද? මාළඟ රතු නිල් කහ පබළු සමාන වෙත දෙකක් හැර ඉතිරිය රතුය දෙකක් හැර ඉතිරිය නිල්ය දෙකක් හැර ඉතිරිය කහයි කිව්වොත් උතන තිබිලා තියෙන පුතේ පබළු 3යි. රතු එකයි නිල් එකයි කහ එකයි. නමුත් ඔහොම නෙමෙයි නේද කියලා තියෙන්නේ. එහෙනම් අපි බලමු එක තිබිලා බෑ. මොකද 1 1 1 තිබ්බනම් කියන්නේ වෙන්නේ කොහොමද? දෙකක් හැර ඉතිරිය රතුය. මේ දෙක හැර ඉතිරිය නිල් එක. එහෙනම් මෙතන තියෙන්නේ දෙකක් හැර නෙමෙයි. එහෙනම් පුතේ දාගන්න රතු දෙකයි නිල් දෙකයි කහ දෙකයි. අපි හිතමු පුතේ මේ පෙට්ටියේ තිබුණා කියලා. කොහොමද සමානනේ? රතු පබළු දෙකයි නිල් පබළු දෙකයි කහ පබළු දෙක තිබ්බා. දැන් පුතාලා බලන්න මේක කොහොමද ඔය කියපු විදිහට කියන්න වෙන්නේ. ඔන්න බලන්න සර් කියනවා වැඩේ අල්ලගන්න. මෙන්න බලන්න. හරිද? 4ක් හැර ඉතිරිය රතුය. පිළිගන්නව නේද පුතේ? මේ 4 දෙනාම හැර ඉතිරිය රතුය. 4ක් හැර ඉතිරිය නිල්ය. හරිනේ? මේ 4 දෙනා හැර ඉතිරිය නිල්ය. 4ක් හැර ඉතිරිය කහය. එහෙනම් පුතේ ඔතන කියන්නේත් ඔය වාක්‍යෙම නේද? බලන්න කියවන්න බලන්න කොහොමද තියෙන්නේ? 4ක් හැර ඉතිරිය රතුයනේ. මේ 4 දෙනා හැරෙන්නේ ඉතිරිය රතුය. ඊළඟට කියනවා හරිද? 4ක් හැර ඉතිරිය රතුය. 4ක් හැර ඉතිරිය නිල්. මෙන්න 4ක් හැර ඉතිරිය නිල්.
4ක් හැර ඉතිරිය කහ. එහෙනම් පුතේ ඕකට ගැළපෙන පබළු ප්‍රමාණය 1 1 1 තිබිලා බෑ. පබළු 3ක් තිබිලා හරියන්නේ. එහෙනම් මොකද? ඔය කියමනට ගැළපෙන්න නම් තිබිලා තියෙන්නේ පබළු කීයද පුතේ? 6යි. එහෙනම් උත්තරේ තමයි පුතේ 12 9 6. 12ද 9ද 6ද? 6යි. තිබිලා තියෙන්නේ පබළු 6යි. හොඳයි. ඔන්න දරුවනේ බලන්න මම තව මේකට පබළු වැඩි කරනවා. දැන් පොඩ්ඩක් බලා ගන්න පුතේ. ඔන්න දැන් ගානට උත්තරය ආවේ. උත්තරය ඇවිල්ලා ඉවරයි. හරි. අපි හිතමු. හරි. මෙන්න බලන්න පුතේ පබළු දැන් 3 3 3 තිබ්බනම් අපිට කොහොමද දන්නවද කියන්න වෙන්නේ. හොඳට බලන්න මේ 6ක් හැර ඉතිරිය රතුය. 6ක් හැර ඉතිරිය නිල්ය. 6ක් හැර ඉතිරිය කහය කියලා නේද පුතේ. එහෙනම් 6ක් හැර ඉතිරිය රතු 6ක් හැර ඉතිරිය නිල් 6ක් හැර ඉතිරිය කහ කියලා කිව්වනම් පුතේ තිබිලා තියෙන පබළු ඔක්කොම කීයක්ද? 9ක්. දැක්කා නේද? පබළු 9ක් තිබ්බනම් කියන්න වෙන්නේ කොහොමද? 6ක් හැර ඉතිරිය රතුය 6ක් හැර ඉතිරිය නිල කියලා නේද කියන්නේ. හොඳයි. ඔන්න බලන්න පුතේ මම මේකට තව දානවා. රතු පබළු 4යි නිල් පබළු 4යි කළු පබළු. පුතේ දැන් මෙතන පබළු 12ක් තියෙනව නේද? මෙතන පබළු 12. එහෙනම් 12ක් තිබ්බනම් පුතේ කියන්න වෙන්නේ මෙන්න මේ විදිහට. කොහොමද දන්නවද? 8ක් හැර ඉතිරිය රතුය. මේ 8ක් නේ මෙතන 7. 8ක් හැර ඉතිරිය නිල් 8ක් හැර ඉතිරිය කහය කියලා නේද කියන්නේ. අන්න එහෙම කියන්න වෙනවා නම් පුතේ පබළු කීයක් තියෙනවද? 12ක්. එහෙනම් ඔන්න ආයිසරයක් පුතාලගේ උත්තරේට එනවා. දැන් මේ උත්තරේ කොහමද පුතේ අපි කියන්නේ? කොහමද කියන්නේ? 4ක් හැර ඉතිරිය රතුය. 4ක් හැර ඉතිරිය නිල්ය. 4ක් හැර ඉතිරිය කහය. එහෙනම් ඔක්කොම පබළු 6යි පුතේ. රයිට්. අපි ඒ පිටුවත් සාර්ථකව කළා. ඊළඟ පිටු දෙකට යමු පුතේ දැන්. එහෙනම් ඔන්න පුතාලගේ 18 වෙනි පිටුව ඉවර කළා. අපි ඊළඟට අද විශේෂ ගැටලු රටාවටත් කිට්ටු කළායි තියෙන්නේ. අපි මේ පිටුවත් ඉවර කරමු පුතේ. හැම වෙලේම සටහන් දාගන්න. පුතාලට මං හිතනවා මේ පාඩමටත් වඩා මේ වීඩියෝ එකෙන් තව ප්‍රතිඵල ගන්න පුළුවන්. පුතාලා මේ වීඩියෝ එක බලලා තව පුළුවන් තරම් මේ දැනුම වැඩි කරගන්න. ඔන්න 21 වෙනි ගණන. පැයට කිලෝමීටර 70ක වේගයෙන් යන වාහනයක් පැය 2 මිනිත්තු 30කදී යන දුර. පැයට කිලෝමීටර 70ක වේගයෙන් යන වාහනයක් පැය 2 මිනිත්තු 30කදී යන දුර. හරි පුතේ. එහෙනම් 21 වෙනි ගාන බලන්න. පැයකට යන්නේ කිලෝමීටර කීයද පුතේ? පැය එකකට කිලෝමීටර 70යි. අපි ලියාගමු මෙහෙම. පැය එකකට කිලෝමීටර 70ක් යනවා පුතේ. පැයට කිලෝමීටර 70යි යන්නේ. අපිට ඕනේ පැය 2 මිනිත්තු 30කදී යන දුර. එහෙනම් පුතේ මට ඕනේ පැය දෙකකට කොච්චරක් යනවද? මිනිත්තු 30කට කොච්චරක් යනවද? අන්න ඒ දුර ප්‍රමාණයයි ගන්න ඕනේ. හරි ලේසි පුතේ. එක පැයකට 70ක් යන. පුතාලා මේ ටික ලියා ගන්න පුතේ. පැය එකකට 70යි යන්නේ. එහෙනම් පැය දෙකකට කොච්චරක් යනවද දන්නවද පුතේ? 70 70 දෙකක් එකතු කරන්න 70 දෙකෙන් ගුණ කරන්න. 70 දෙකෙන් ගුණ කළොත් දෙවරක් 7 14යි 140ක් යනවා. පුතාලට ඒක තේරෙනව නේද? කිලෝමීටර 140ක් යනවා. එක පැයකට යන්නේ 70 නම් පැය දෙකකට යනවා පුතේ 70 දෙකක් 140ක්. ඒක ගත්තේ දෙකෙන් ගුණ කළා. මිනිත්තු 30කට කොච්චර යනවද කියලා ගන්න පුතේ. මිනිත්තු 30ක් කියන්නේ පැයකින් භාගයක්. ඒක ගන්න පුතේ 70 දෙකට බෙදලා. එතකොට පුතේ ඔයාලා දන්නවා 35යි. මිනිත්තු 30ක් කියන්නේ පැයකින් භාගයක්. එහෙනම් පුතේ පැයකින් භාගයකට යන්නේ 70න් භාගයයි. ඒ කියන්නේ කිලෝමීටර 35යි. ඔය ටික එකතු කළොත් එනවා පුතේ පැය 2යි මිනිත්තු 30කට යන දුර. හරි හදාගන්න. 5යි 7යි 1යි. ඔන්න උත්තරය කීයද? 175යි දෙවැනි පිළිතුර. 175 පුතේ දෙවැනි පිළිතුර. හරිනේ. හරි ලේසි. හරි ලේසි. හොඳයි. ඕවා පුතාලට හොඳට මම පහ වසරට යනකොට විශේෂ කරලා උගන්වනවා. හැබැයි මේවා ලේසි වෙලා තියෙන්න ඕනේ. 22ට යමු ඉක්මනට. නිමල්ගේ අත්ඔල්ලෝසුවේ සෑම පැයකටම මිනිත්තු 5ක් වැඩියෙන් යනවා. එහෙනම් පුතේ මෙයාගේ ලෙඩේ තමා පැය එකකට මිනිත්තු 5ක් වැඩියෙන් යනවා. මම මේ දාන්නේ වැඩියෙන් යනවා කියලා පෙන්නන. හැම පැයකටම මිනිත්තු 5 වැඩි වෙනවා. පළවෙනි පැයටත් 5ක් වැඩි වෙනවා. ඊළඟ 7 ඉඳන් 8ටත් මිනිත්තු 5ක්, 8 ඉඳන් 9 වෙනකොට මිනිත්තු 5 එක පැයකට මිනිත්තු 5 බැගින් වැඩි වෙයි. හරිනේ?
පෙරවරු 6 ඉඳන් පස්වරු 2. එහෙනම් පුතේ ඕගොල්ලෝ දන්නව නේද පෙරවරු 6 ඉඳන් පස්වරු 2 කියලා කියන්නේ පුතේ කොච්චරද මේ බලන්න. පෙරවරු 6 ඉඳන් පස්වරු 2. ඕක ලියන්න එපා පුතේ. මෙතන ඉඳන් මෙතෙන්ට පැය කීයක් තියෙනවද කියලා බලන්න පුතේ ක්‍රම දෙකක් තියෙනවා. 5 වසරට ගියන් පස්සේ නම් පුතේ පස්වරු 2 කියන්නේ මේකට 12ක් එකතු කරලා පැය 24 ඔල්ලෝසු විලාවෙන් ගන්නවා 14යි කියලා. 14න් අපි අඩු කරනවා 6ක්. එතකොට උත්තරේ එනවා පැය 8ක් කියලා. පුතාලට දැන් මං කියනවා ඇඟිලි නමලා ගන්න කියලා. අද දවසේ මේක ඇඟිලි නමලා ගන්න. හරි. 6 ඉඳන් පස්වරු 2ට යමු පුතේ. යන්න බලන්න 6 ඉඳන් 7 8 9 10 11 12 1 2. පුතාලා ඇඟිලි කීයක් නැමුණාද බලන්න. 8යි නේද? 8යි. එහෙනම් පුතේ උදේ 6 ඉඳන් දවල් 2 වෙනකොට පැය 8යි. එහෙනම් පුතේ පැය 8කට යාගන්න. පැය 8කට මිනිත්තු කීයක් වැඩි වෙන්න ඕනේද? එක පැයකට මිනිත්තු 5 නම් පුතේ පැය දෙකකට 5 5ව 2යි. පැය 3කට 5 5ව 3යි. එහෙනම් පැය 8කට 5 වරක් 8 මිනිත්තු 40ක් වැඩි වෙන්න ඕනේ. එහෙමනම් පුතේ වේලාව මිනිත්තු 40කින් වැඩි වෙලා පෙන්නන්න ඕනේ. 40කින්. එහෙමනම් පුතේ පස්වරු 2 වෙනකොට වේලාව මොකද්ද? 2:40. අපි ඒක පස්වරු දාලා ලියන්න ඕනේ පුතේ. එතකොට උත්තරේ මොකද්ද? 2 වෙනකොට වේලාව පෙන්නන්න ඕනේ මිනිත්තු 40ක් වැඩි කරලා 2:40 උත්තරය 3. හරිනේ පුතේ? 2 වෙනකොට 2:40. හරි. දැන් උදේ 6 වෙනකොට හරි. උදේ 6 වෙනකොට පෙන්නන්නේ පුතේ මොකද්ද? අර ඔල්ලෝසුවේත් 6. හැබැයි මේක උදේ 7 වෙනකොට අන්න මිනිත්තු 5ක් වෙලා මෙහා පෙන්නන්නේ 7:05. උදේ 8 වෙනකොට එතකොට පැය දෙකක්. එතකොට පැය දෙකකට මෙතන 5ව දෙකක් ගින්. එතකොට මෙහා පෙන්නන්න ඕනේ 8:10 කියලා. දැක්කද? පැය දෙකට මිනිත්තු 10ක් වැඩි වෙලා තියෙනවා. මෙහා උදේ 9 වෙනකොට පැය 3යි. එහෙනම් මෙහා මිනිත්තු 5ව 3 15ක් වෙන්නේ. එතකොට මෙහා පෙන්නන්නේ මෙහාගේ ඔල්ලෝසුවේ 9:15. ඔහොම වැඩි වෙලා පුතේ පස්වරු 2 වෙනකොට 2:40 පෙන්නන්න ඕනේ. හරි. අපි ඊළඟට 23 වෙනි ගැටලුවට යමු පුතේ. හරි. 23 වෙනි ගැටලුවත් පුතාලා හොඳට තේරුම් අරගන්න බලන්න 23. 23 වෙනි ගැටලුවේ කාසි නෝට්ටු ගානක්. කාසි. මා ළඟ රුපියල් 2, රුපියල් 5, රුපියල් 10 කාසි ඔක්කොම 13ක් තියෙන්නේ. දෙකේ කාසි වල වටිනාකම දීලා තිනවා 10 කාසි වල වටිනාකම දීලා තිනවා මුළු කාසි වල වටිනාකම අහනවා. හොඳයි පුතේ අපි ලීසියට දාගමු මෙහෙම. මේ දාලා තියෙන්නේ 2 5 10 කාසි. දෙක රවුම් කලේ 2 කාසියක් කියලා වෙන. හරි. 2 5 10 කාසි ඔක්කොම 13ක් තියෙන්නේ 2 කාසි වල වටිනාකම 14. එනම් පුතේ 2 කාසි වල වටිනාකම රුපියල් 14ක් එන්න නම් නේද? 2 සත දාන්න ඕනේ නිකන් දාමුකෝ. 2 කාසි වල වටිනාකම 14ක් එන්න නම් පුතේ 2 කාසි කීයද 7යි. 2 කාසි ෂුවර් එකටම 7යි දෙවරක් 7 14යි. ඊළඟට බලන්න කියනවා 10 කාසි වල වටිනාකම 20යි. 10 කාසි වල වටිනාකම 20 නම් පුතේ ෂුවර් එකටම 10 කාසි 2යි තිබිලා තියෙන්නේ. 10 කාසි 2යි. එහෙනම් දැන් අපිට පුතේ 5 කාසි ගණන හොයා ගන්න ක්‍රමයක් තියෙනවා. කොහොමද? ඔක්කොම කාසි තියෙනවලු. කාසි කීයද? 13ක්. කාසි 13ක් තියෙන්න ඕනේ. එහෙනම් පුතේ 2 කාසි 7යි 10 කාසි 2යි 7යි 2යි 9යි. 9 නම් පුතේ 13ක් වෙන තව තියෙන්න ඕනේ කාසි 4ක්. එහෙනම් 5 කාසි 4යි. 5 කාසි 4යි බලන්න 7යි 4යි 11යි 2යි 13. ඔන්න කාසි 13 හරි. එහෙනම් 5 කාසි 4ත් 20යි. දැන් එකතු කරපුවාම වටිනාකම එනවා. වටිනාකම එනවා. බලන්න පුතේ හදලා ගන්න කීයද? 4යි 2යි 2යි 4යි 1යි 5යි. එහෙනම් කාසි සියල්ලේම වටිනාකම රුපියල් 54යි. පළවෙනි උත්තරය රුපියල් 54. හරි පුතේ. ඉතින් මේ ගැටලු ටික පුතාලට සතියකට පෙර ආතුව මම හදන්න කියලා යෝජනා කළේ. හරිනම් මේවා දක්ෂ ළමයි කෙසේ හෝ මේවා හදලා තමන් උත්තර හොයාගෙන සූදානමකින් ඉන්න ඕනේ. එතකොටයි මේකේ වටිනාකම වැඩි. හරි. දැන් මේ වගේ ගණන් ඉදිරියටත් අපි අහනවා පුතාලට. ඒ අහන වෙලාවට දැන් විශේෂයෙන් පහේදී මේ ගණන් නැවත කරනවා පුතේ. අපි ඊළඟට යන්න ඕනේ දරුවනේ තරුවක් දාලා තිනවා ඊළඟ ප්‍රශ්න දෙකකට. අඹ 7යි peer 5යි. මෙන්න බලන්න. අඹ 7කුයි peer ගෙඩි 5කුයි රුපියල් 310යි.
අඹ 4කුයි. peer ගෙඩි 5කුයි. රුපියල් 220යි. දැන් බලන්න මේ ගොඩවල් දෙකේ ඇයි මිල වෙනස් වෙලා තියෙන්නේ? ගොඩවල් දෙකේම peer සමානයි. peer සමානයි පුතේ. මේ ගොඩේ peer ගෙඩි 5යි peer ගෙඩි 5යි සමානයි. හැබැයි පහළ ගොඩට වඩා උඩ ගොඩේ අඹ වැඩි 3ක්. මම පොඩ්ඩකට පුතාලට උදව්වක් පිණිස රූප ටිකක් ඇඳලා පෙන්නනවා. හරි ඔයාලා රූප අඳින්න එපා. ඔයගොල්ලන්ට අර හොඳට වැටෙන්න මේ පෙන්නන. උඩ ගොඩේ දින පුතේ peer අඹ ගෙඩි 7යි peer ගෙඩි 5යි. හරි නේද? ඔන්නෝම් peer ගෙඩි 5ක් තියෙනවා. යට ගොඩේ තියෙන අඹ ගෙඩි 4යි. 1යි 2යි 3යි 4යි. අඹ ගෙඩි 4යි. peer ගෙඩි තියෙනවා 5ක්. 1 2 3 4 5. එහෙනම් පුතේ මේ ගොඩවල් දෙකේම peer ගෙඩි සමයි. පහළ ගොඩේට වඩා උඩ ගොඩේ මොනවද වැඩිපුර තියෙන? උඩ ගොඩේ වැඩිපුර තියෙන මෙතන 4යි මෙතන 1 2 3 4ක් අයින් කළොත් මෙන්න මේ ටික තමයි පුතේ වැඩිපුර තියෙන්නේ. මේ 4ට මේ 4 සමානයි මේ 5ට මේ 5 සමානයි. උඩ ගොඩේ මෙන්න මේ ටික වැඩි. මේ ටික වැඩි නිසා තමයි උඩ ගොඩේ මිල වැඩි. එහෙනම් පුතේ උඩ ගොඩේ peerයි අඹයි සමානයි. peerයි සමාන. හැබැයි මෙතෙන්ට වඩා මේ ගොඩේ වැඩිපුර තියෙනවා. මම ඒක රතු පෑනෙන් ලියලා පෙන්නන්නම්. පහළ ගොඩේ අඹ 4යි උඩ ගොඩේ අඹ 7යි. නම් පුතේ මෙන්න මේකෙන් මේකට ඉතලයක් දාලා 4ෙන් පෙන්නන්න 3ක් වැඩි මොනවද? අඹ ගෙඩි 3ක් උඩ ගොඩේ වැඩි. අන්නේ අඹ ගෙඩි 3 මිල හොයන්න පුතේ බලමු. මෙයාට වඩා මෙයා කොච්චර මිලෙන් වැඩිද කියලා. හරි. 310න් අඩු කරන්න 220ක්. 310න් 220ක් අඩු කළොත් අර වැඩිපුර තියෙන අඹ ගෙඩි 3 මිල හොයාගන්න පුළුවන්. බිඳුවයි මෙයා 11න් 2ක් 9යි 90යි. එහෙනම් පුතේ උඩ ගොඩ වැඩි රුපියල් 90ක්. ඒ 90 වැඩි වෙන්නේ පුතේ මේ අඹ ගෙඩි. එහෙනම් මේ ටික 90ක්. එහෙනම් දැන් පුතාලා කොහේ හරි තැනකින් යටින් හරි පැත්තකින් හරි තරුවක් දාලා ලියා ගන්න පුතේ. අඹ එකක් කීයද? අඹ එකක්. අඹ ගෙඩි 3ක් නේ 90. අඹ 3ක් 90. එහෙනම් අඹ ඕන ලියන අඹ 3ක් 90. අඹ 3ක් 90යි කියන්නේ පුතේ 3ට බෙදුනොත් එක අඹයක් පුතේ 30යි. එහෙනම් ඔන්න පුතාලාගේ 24 වෙනි ගානේ අහනවා එක අඹ ගෙඩියක් කීයද කියලා. හරි. එහෙනම් 24 වෙනි ගානේ අහන්නේ පුතේ අඹ ගෙඩියක මිල. එහෙනම් අඹ ගෙඩියක මිල කීයද? අඹ ගෙඩියක මිල. අඹ ගෙඩියක මිල වෙන්නේ පුතේ 3ක් 30 90නේ. 90 3ෙන් බෙදන්න 30යි. එහෙනම් රුපියල් 30යි. දෙවෙනි උත්තරය. රුපියල් 30. මම කෙටියෙන් ලිව්වා රුපියල් කියලා. නමුත් උත්තර ප්‍රශ්නේ ලියලා තියෙනවා රුපියල් කියලා. මම මෙහෙම කෙටි කරලා දැම්මා මෙතන රුපියල් 30යි. 25 වෙනි අහන්නේ peer ගෙඩියක මිල. එහෙනම් පුතේ මෙන්න මේ ගොඩට යමු. පහළ ගොඩ ලේසිනේ මේ ගොඩට යමු. මේ ගොඩෙන් බලන්න peer හොයන විදිය. අඹ ගෙඩියක් රුපියල් 30ක් වුණොත් පුතේ අඹ ගෙඩි 4ක මිල මෙතන යටින් දාන්න. එක ගෙඩියක් 30 නම් පුතේ අඹ ගෙඩි 4 මිල කියන්නේ 30 ඒව 4ක්. 120යි. මේ අඹ ගෙඩි 4ෙම වටිනාකම කීයද? 120යි. ඇයි? අඹ ගෙඩි 3ක් 90යි නම් පුතේ එක ගෙඩියක් 30යි. එක ගෙඩියක් 30 නම් 4ක් 30 ඒව 4ක් 120යි. දැන් peer ගෙඩි 5ක මිල හොයාගන්න පුතාලට කරන්න වෙනවා මේ මුළු වටිනාකමෙන් 220න් 120ක් අඩු කරන්න. ඔන්න 220න් 120ක් අඩු කළා කීයද පුතේ? 100යි. එහෙනම් මේ peer ගෙඩි 5ම 100යි. හරිනේ? 100යි 120යි තමයි 220 වෙන්නේ. හරි නේද පුතේ? peer ගෙඩි 5ක් 100යි. දැන් 100 5ෙන් බෙදන්න. 100 5ට බෙදුනොත් පුතේ 20යි. එහෙනම් දරුවනේ එක peer ගෙඩියක්. peer ගෙඩි 5ක් නේ 100. එහෙනම් peer ගෙඩියක මිල කීයද? peer ගෙඩියක මිල වෙන්නේ 100 5ෙන් බෙදුනා 20යි රුපියල් 20යි. ඒකත් පුතේ දෙවෙනි උත්තරේ රුපියල් 20යි. හරි. දැන් මේවා මීට වඩා අගයන් වෙනස් කරලා දුන්නොත් පුතාලට හදාගන්න පුළුවන්. හරි නේද පුතේ? හොඳයි. පොඩි ගණනය කිරීම ටිකක් කරන්න වෙනවා. මුලින්ම පළවෙනි දේ තමයි මේක තේරුම් අරගන්න ඕනේ. උඩ ගොඩේ 3ක් වැඩියම මුදලෙන් 90ක් වැඩි. එහෙනම් 90ක් වෙන්නේ අඹ 3ක් නම් එක අඹ ගෙඩියක් 30යි. අඹ ගෙඩියක් 30 නම් පුතේ අඹ ගෙඩි 4ක් 120යි. එතකොට peer ගෙඩි 5 මිල ගන්න 220න් 120ක් අඩු කළා 100යි. හරි පුතේ මේ ගාන පුතාලා තනියෙන් හදලා තිනවා නම් ඉතාම හොඳයි. ඉතාම හොඳයි. අපි යමු දරුවනේ ඊළඟ ගාන වමට දකුණට හැරෙන වංගු ටික හොයාගමු. හරි. වමට දකුණට හැරෙන වංගු.
26 වෙනි ගැටලුව බලන්න පුතේ. මෙන්න මෙහෙම තියෙනවා. හරිම ලේසි පුතේ මේ වමට දකුණට හැරෙන වංගු හොයාගන්න පොඩි ක්‍රමයයි තියෙන්නේ. මොකක්ද දන්නවද? හැම වෙලෙම පාරේ ආරම්භ කරන තැනින් A වලින් ඇවිල්ලා B වලට පිට වෙලා යනවනේ. මේ ගමන ආරම්භ කරන තැනින්ම පාරේ වම දකුණ හඳුන ගන්න. මේ අත වම් අත පැත්ත වම දකුණු අත පැත්ත දකුණ. ඔන්න වම දකුණ හඳුන ගන්න. පුතාලා දන්නවනේ දැන් පාරේ යනකොට අපි කියන්නේ දකුණු පැත්තෙන් ගමන් කරන්න කියලා. ඒතකොට පාරේ දකුණු පැත්ත Taman දන්නවා. හරි. ඔන්න දකුණු පැත්ත වම් පැත්ත. දැන් අහනවා A සිට B තෙක් ගමන් කිරීමේදී වමට හැරෙන වාර ගණන. වමට හැරෙන වාර ගාන ගන්න පුතේ වම් අත පැත්තෙන් යන්න ඕනේ. මේ වම් අත පැත්තෙන් මෙහෙම පාරේ යන්න ඕනේ. මේ පාරේ යන්න ඕනේ මෙහෙම වම් අත පැත්තෙන්. ඔහොම ගිහින් මෙතෙන්ට එන්න ඕනේ. පාරේ වම් පැත්තෙන් යන්න ඕනේ. හරි. දැන් වම් පැත්තෙන් යනකොට හම්බ වෙන ඍජු කෝණ ටික ගණන් කරගෙන යන්න අන්න ඒ ටික තමයි පුතේ වමට හැරෙන වංගු. ඔන්න මම රතු පෑනේ ලකුණු කරලා තිනවා පුතේ වමට හැරෙනවා. මෙන්න බලන්න. වම් පැත්තෙන් යනකොට හම්බ වෙන ඍජු කෝණ 1යි 2යි 3යි. මෙතන ගන්න පුළුවන් මේ 1 2 3. මෙතන ගන්න බෑ. මෙතන බෑ. මෙහෙ බෑ. මෙහෙ බෑ. මෙහෙ බෑ. ඔන්න මෙතන එකක් එනවා. මේ ඍජු කෝණය මේ. ඔච්චරයි. වම් පැත්තෙන් යනකොට ඍජු කෝණ 1යි 2යි 3යි 4යි 5යි 6යි 6යි. වමට හැරෙන වංගු 6යි. එහෙනම් පුතේ වමට හැරෙන්නා වූ වංගු ගණන තමයි දෙවෙනි පිළිතුර 6කි. හරි දරුවනේ දකුණට හැරෙන වංගු කීයද? આવොත් මම ඔන්න තිතක් තියන් එනවා. මෙන්න දකුණු පැත්තෙන් එනවා මේ. මෙන්න දකුණට හැරෙන වංගු 2යි මේ 3යි 4යි 5යි. දැක්කද? දකුණට හැරෙන වංගු 5යි. ඒව ගන්න පාරේ දකුණු පැත්තෙන් යනකොට හම් වෙන ඍජු කෝණ 1 2 3 4 5. ඔය ලේසි ගමේ තියෙනවා පුතේ. විභාග වලට දෙන ගණන් හදන්න මේ ලේසි ගමෙන් යන්න. පාරේ වමේ දකුණ පැත්ත හඳුනගෙන ගියපුවාම හරි. 27 වෙනි ගණන මේකත් විභාග වලට එන ගාණක්. 0.2 5 6 8 සඳහා EDCFS අකුරු පිළිවෙලින් භාවිත කර ඇත. එහෙනම් අහනවා SCE ගෙන් අඩු කළොත් SCC ගෙන් අඩු කරන්නලු DSC. මෙතන පුතේ SCE sorry මෙතන SCE මෙයාගෙන් අඩු කරන්නලු DSC. මේක අඩු කළොත් පිළිතුරු තුනක් දෙනවා. මේකෙන් හරි කවුද අහනවා? CF D ද CEC ද CFC ද අහනවා. දැන් පුතේ මේක මෙහෙම හදන්න බෑනේ. පුතාලා මේක ආදේශ කරගන්න මේ අගේ වෙනකොට. හැබැයි මෙහෙමත් කරන්න ඕනේ පුතේ. මෙතෙන්ට ඉලක්කම් දාගන්න එපා දුවේ පුතේ. මෙතෙන්ට ඉලක්කම් දාන්න නැතුව මේ ගානම පුතාලා මේ කිට්ටුවකින් හදාගන්න බලන්න මේ ඉලක්කම් ආදේශ කරලා. ලේසිකමේ මම කියන්නම් පුතේ. ඔයාලා මෙන්න මේ ඉංග්‍රීසි අක්ෂර වලින් මේ ඉලක්කම් ටික චූටෙන් ලියා ගන්න. පළවෙනි කෙනා බිඳුව. එහෙනම් E වෙනුවට බිඳුව. පිළිවෙලින් දීලා තියෙන්නේ. D වෙනුවට 2 දාගන්න කිට්ටුවේ. C වෙනුවට 5 දාගන්න කිට්ටුවේ. F වෙනුවට 6 දාගන්න උඩින්. S වෙනුවට 8. ඔන්න දැන් තියෙනවා පුතේ මේ ඉලක්කම් උඩ ඉලක්කම් වෙනකොට මෙන්න මේ අකුරු. ඔය අකුරට ඔය ඉලක්කම ආදේශ කරනවා. හරි. ඕක වෙනම කරන්න එපා පුතේ. මේ පේපර් එකේම චූටියට කරගන්න. දැන් හැම ගානක්ම මේ රූප සටහන ඇද යන්න එපා. පේපර් එකේ කරන්න පුළුවන් තරමට පේපර් එකේම ලකුණු කරගන්න. මේක පේපර් එකට යන්න. SCE කියන සංඛ්‍යාව ලියාගමු. S වෙනුවට දාන්න ඕනේ මොකද්ද පුතේ? ලොකු S වෙනුවට 8. 8 දෙන්න. C වෙනුවට දාන්න ඕනේ මොකද්ද? 5. 5 දෙන්න. E වෙනුවට දාන්න ඕනේ මොකද්ද? බිංදුව. මේ තියෙන්නේ 850නේ. 850 ගැන අපි දන්නවා. DSC D කියන්නේ කවුද? 2. එහෙනම් මෙතෙන්ට 2. S කියන්නේ කවුද? 8. මෙතන කවුද? C කියන්නේ 5. ඕකත් අපි දන්නවා 285 නේ. අයියෝ 285 අපි දන්නවා. එහෙනම් පුතේ දැන් අඩු කරමු. බිංදුවෙන් 5 බෑ. 5 දුන්නොත් 4යි මෙහා 10යි. 10න් 5 5යි. 4න් 8ක් බෑ. මේ 8 දුන්නොත් 7යි මෙතන 14යි. 14න් 8ක් 6යි. 7න් 2ක් 5යි. 565.
එහෙනම් පොතේ 565 නම් මෙතෙන්ට එන උත්තරය 5 වෙනුවට කවුද හොඳ? 5 කියන්නේ C. එහෙනම් මෙතෙන්ටත් C මෙතෙන්ටත් C 5 5. 6 වෙනුවට මැදට 6. 6 වෙනුවට F. එහෙනම් මෙතෙන්ට ගැලපෙන්නේ F. මෙන්න බබාලා උත්තරය CFC. මේ තියෙන CFC. තුන්වෙනි උත්තරේ. එහෙනම් පොතේ මේක අමාරු දෙයක් නෙමෙයි. පුතාලට පහ වසරට යනකොට මේව මැනවින් හුරු වෙන්න මේ වගේ පොතේ මේ ආදේශ කරනකොට මේ ගැළපෙන ඒ අගයන් ටික උඩින් ලියා ගන්න හදන්න. හරි. එහෙමනම් පොතේ මේ වගේ ගැටලු විශාල ප්‍රමාණයක් පුතාලට අලුත් ක්‍රම වලින් අපි ඉදිරියට කියලා දෙනවා. එහෙමනම් අපි යමු 28 ගැටලුවට. හරි මේක තේරුණා නේද පුතේ? මේක චුට්ටක්වත් අමාරු දෙයක් නෙමෙයි. හැබැයි මෙතෙන්ට අස්සට ඉලක්කම් දාලා හදන්න බෑ පුතේ. මේ සංඛ්‍යාව වෙනම ලියා ගන්න. මේ වෙනුවට යොදන සංඛ්‍යාව වෙනම ලියලා වෙනම සුළු කළා ඒ උත්තර දාගන්න. රයිට්. එහෙනම් මේ ගාන හදන විදිය කියලා දුන්නා. 28 29 30. 28 29 30ට යමු. 28 හොඳයි මේකත් හොඳ ගානක් පුතේ. හොඳට බලන්න. රුපියල් 527ක් 527ක් ECD ලෙසද 527ක් ECD ලෙස 185ක් AFE ලෙසද ඉංග්‍රීසි අකුරු යොදා සටහන් කර තිබුණේ A අනුව 872. එහෙනම් 872 වෙනුවට මොකද්ද හරියන උත්තරේ? උත්තර තුනක් තියෙනවා පුතේ. අපි බලමු මේ උත්තර තුنين වඩාත්ම නිවැරදි උත්තරේ කවුද කියලා. FCD ද FDC ද FED ද? දැන් බලන්න පුතේ අපි මේ ඔයාලට මේ උගන්වනවා කියලා කියන්නේ මෙතන කාරණා ගොඩාක් ඉටු වෙනවා. එකක් තමයි හරියට හදාගත්ත දරුවාගේ තමන් හදපු උත්තරේ හරි කියලා තහවුරු කරගන්න ඕන. දෙක හදාගන්න බැරිවිල් අමාරුයි කියලා හිතපු දරුවට හදාගන්න ක්‍රමයක් එනවා. ඒක මේ ඔස්සේ පුහුණු වෙන්න පුළුවන්. ඒ නිසා පුතේ මේක දැනුම තියන අයට දැනුම නැති අයට හැම දිනාටම එක ලෙස වටිනවා. ඔන්න බලන්න දුවේ පුතේ අපි කරන්නේ මොකද්ද කියලා. අපි දාගමු මේ ECD වෙනුවට මේ ඉලක්ක හඳුනා. මේක අනුපිළිවෙලින් පුතේ 5 2 7 දාගන්න උඩට 5 2 7. එතකොට අපි දන්නවා E කියන්නේ 5, C කියන්නේ 2, D කියන්නේ 7. මෙතන උඩට දාගන්න පුතේ 185. පේපර් එකේම කරන්න. පේපර් එකේම මාක් කරගන්න. ඕක වෙනම තැනක ලියන්න එපා. පුතාලා පේපර් එකේ මාක් කරගන්න. හරිද? පේපර් එකේම මාක් කරන්න. හරි. දැන් පුතේ ඕගොල්ලෝ බලන්න මෙතෙන්ට ගැලපෙන ඒවා කවුද කියලා. හරි. හොඳට බලා ගන්න පුතේ. සිහි කල්පනාවෙන් ඉන්නකො හොඳට බලා ගන්න. හරි. 8 වෙනුවට දාන්නේ මොකද්ද පුතේ? 8ට දාන්න සුදුසුම අගය තමයි මොකද්ද පුතේ? F. 8ට දාන්න සුදුසුම එක මොකද්ද? F. හරි. ඊළඟට 7ට දාන්න සුදුසුම කෙනා පුතේ මෙතනින් හොයන්න 7ට දාන්න සුදුසුම කෙනා කවුද? D. 7ට දාන්න සුදුසුම කෙනා D. 2ට දාන්න සුදුසුම කෙනා කවුද? C. හරි නේද පුතේ? එහෙමනම් බලන්න. 8ට F මෙතනින් ගත්ත 8ට F. 7ට D මෙතනින් ගත්ත 7ට D. 2ට මෙතනින් C. එහෙනම් පොතේ මෙතෙන්ට ගැලපෙන්නේ FDC. FDC මේ තියෙන දෙවෙනි උත්තරේ. හරි නේද පුතේ? දෙවෙනි උත්තරේ හරි. රයිට්. හොඳයි පුතාලට දීලා තිනවා ඊළඟට තව විශේෂ ගානක්. විනිවිද පෙනෙන කඩදාසි නේද? බලන්න පුතේ. ඔතන හරිනම් දෙන්න ඕනේ විනිවිද පෙනෙන කඩදාසි මත ඇඳලා තියෙන්නේ කියලා. කමක් නැහැ. එක මතයක තිබ්බහම මොකද්ද කියලා බලන්න පුතේ. පළවෙනි මේ දෙක එක මතයක තිබුවාම ලැබෙන උත්තර තුන මොකද්ද කියලා බලන්න පුතේ. හරි. හොඳයි මේක මෙහෙමයි කරන්නේ. මේ රූපේ තියෙනවා පුතාලට මෙහෙම දිගිරි දෙකක් තියෙනවා. ඊළඟට ආපහු දිගිරි දෙකක් තියෙනවා. ආයි එක දිගිරක් තියෙනවා. එතකොට මෙතන තියෙන්නේ මෙහෙම ඉරි කැබලි ටිකක්. දකුණු පැත්තේ මෙහෙම ඉරි කැබලි දෙකයි මැදින් ඉරි කැබැල්ලයි උඩින් ඉරි කැබැල්ලයි තියෙනවා. හරි නේද පුතේ? දැන් පුතේ ඕගොල්ලෝ මේක කපලා මේක උඩින් තිබ්බට බෑනේ. දැන් මේ කඩදාසිය කතුරක් අරන් කපලා ඕක උඩින් තිබ්බට මුකුත් වෙන්නේ නෑනේ. දැන් එහෙමනම් එක මත එක තිබ්බයි කියන්නේ පුතේ මේ රූපේ තියෙන ඉරි ටික එක්ක මේක උඩින් එන්න ඕනේ. එක්ක මේ ඉරි ටික මේක උඩින් එන්න ඕනේ. අපිට මේ ඉරි අඳින්න ලේසි නේද පුතේ? හොඳයි එහෙනම් බලන්න. මුලින්ම තියෙන්නේ උඩින් ඉරයි යටින් ඉර නම් පුතාලා මෙතන උඩින් යටින් ඉරි දෙකක් ගහගන්න මේ.
මේ උඩින්ම යටින්ම තියෙන ඉරි දෙක උඩින් ඉරයි යටින් ඉරයි. එහෙනම් මේ ඉරි දෙක උඩ ඉර යට ඉර මෙතනින් දාගන්න උඩ ඉර යට ඉර. හරිනේ. මැද තියෙන්නේ මැදින් ඉරක්. එතකොට මැදින් ඉරක් කියන්නේ උඩින් යටින් නෙමෙයි මැදෙන් ඉර දාගන්න. මේ මැද ඉර මැදෙන් දාගන්න. හරිනේ. අන්තිමට තියෙන්නේ පුතේ ඉහළින් ඉරක්. ඉහළින් ඉර නම් මේක ඉහළින් ඉර දාගන්න. හරිනේ. මෙතනයි මේ ඉරි දෙක දැම්මා උඩින් යටින්. මේ ඉර මැදින් දැම්මා. මේ ඉර උඩින් දැම්මා. එහෙනම් මෙන්න බලන්න පුතේ මොකද? OHT. OHT කියන උත්තරේ තියෙන පුතේ පළවෙනි එකේ නේද? OHT එක උත්තරය. හරිනේ. එක උත්තරය. බලන්න ඊළඟට දෙවැනි ගාන. මෙතන තියෙනවා පුතේ ඉරි කෑලි 3ක්. මෙතනත් ඉරි කෑලි 3ක් තියෙනවා. මෙතන ඉරි කෑලි 2ක් තියෙනවා. උඩම යට විතරයි. මෙතන තියෙනවා දිග ඉරි 2යි. දිග ඉරයි කොට ඉරයි. දිග ඉරි 2යි. හරි. බලන්න පුතේ මේවා කොහොමද එන්නේ කියලා. මුලට එන්නේ පුතේ ඉරි අපිට මේ ඉරි කෑලි ටික මේකෙන් අද. එහෙනම් මෙතන එන්නේ පුතේ උඩින් ඉරයි මැදින් ඉරයි යටින් ඉරයි. මෙන්න උඩින් ඉරයි මැදින් ඉරයි යටින් ඉරයි 8. දෙවැනියටත් එන්නේ උඩින් ඉරයි මැදින් ඉරයි යටින් ඉරයි. එහෙනම් උඩින් ඉරයි මැදින් ඉරයි යටින් ඉරයි. හැබැයි මේක පුතේ 8 නෙමෙයි කීයද? 6. මේ ඉර කොටයිනේ. මේ ඉර කොටට තිබ්බේ. එහෙනම් 6. මෙතන උඩින් ඉරයි යටින් ඉරයි කියන්නේ පුතේ බිඳුව. එහෙනම් මොකද්ද මේ? 860. 860 තියෙන්නේ පුතේ තුන්වෙනි උත්තරේ. තුන්වෙනි උත්තරේ තියෙනවා නේද මෙහෙම. 860. 860 තුන්වෙනි උත්තරේ තියෙනවා. හරි. ඔය වගේ ගණනුත් පුතේ පහුගිය විභාගවල ගොඩාක් ඉස්සර දීලා තිබ්බා. ඒ කියන්නේ නැවත මේ වගේ ගණන් එන්න පුළුවන්. ඉංග්‍රීසි වචනයක් හැදෙන්න නැත්නම් ඉංග්‍රීසි වචනයක් හැදෙන වෙන්න පුළුවන්. සංඛ්‍යාවක් හැදෙන වෙන්න පුළුවන්. කිසියම් රූපයක් හැදෙන වෙන්න පුළුවන්. හරි පුතේ මේවා ලේසි ප්‍රශ්න. එහෙනම් දුවේ පුතේ සැරසෙන්න 20 වෙනි ගැටලු රටාවට යන්න. හරි. මේ ගැටලු රටාව මෙතන හදන්න ඉඩ මදි දරුවෝ සටහන් පොතක පවත්වා ගන්න හොඳට මේක ඉගෙන ගන්න පුතේ. රයිට්. ගන්න හැම කෙනෙක්ම සටහන් පොත. හැම වෙලේම පුතේ සටහන් පොත අරගෙන මේක කරන්න ඕනේ. මම ඉස්සෙල්ලාම පුතාලට මේ වචන දෙක තුනක් තියෙනවා. මේ වචන දෙක තුන ගැන අද චුට්ටක් අවධානය යොමු කරන්න පුතේ. ලියා ගන්න මෙන්න මෙහෙම පුතේ. පළවෙනි එක. ලියා ගන්න සටහන් පොතේ 5 සිට 10 තෙක් 5 10 අතර 5 සිට 10 දක්වා. හැබැයි තවම මේ දක්වා කියන වචනයෙන් පුතේ ශිෂ්‍යත්ව විභාගවලට ගණන් දීලා නැහැ. දෙන්න අයිතියකුත් නැහැ. එලක් අය බය වෙලා ඉතින් මේවා ගැන දෙනවා එක එක ප්‍රශ්න පත්‍රවල. ඒ නිසා පුතේ මේ දක්වා කියන වචනේ තවම නැහැ. සිට තෙක් දක්වා අතර කියන එක උගන්වන්න තියෙන පුතේ අපිට පෙළ පොතේ නම් 6 ශ්‍රේණිය. අපි ඕක 6 ශ්‍රේණියේ දරුවන්ට සංඛ්‍යා රටා පාඩමේ තමයි උගන්වන්නේ. සිට තෙක් අතර දක්වා කියන වචන. එහෙමනම් බලන්න පුතේ 5 සිට 10 තෙක් කිව්වොත් පුතේ මතක තියාගන්න. සිට තෙක් කිව්වොත් 5ත් අයිති 10ත් අයිති 5 6 7 8 9 10. ආයි මගෙන් කෝල් කර කර අහන්න එපා සිට තෙක් කිව්වොත් 10ක් ගන්නවද? ඔන්න දැන් දිනව සටහන. හරිද? 5ත් 10ත් අතර කිව්වොත් පුතේ 5 ගන්නත් එපා 10 ගන්නත් එපා. එතකොට 5යි 10යි අතර කිව්වොත් 5යි 10යි නෑ 6 7 8 9 විතරයි. හැබැයි පුතේ විභාගෙට දෙන්නේ මේ ආකාර දෙකකින් විතරයි. මෙහෙම විභාගෙදි දක්වා දෙන්නේ. දක්වා දුන්නොත් පුතේ සිට නිසා 5 අයිති දක්වා නිසා 10 අයිති නේ 10 දක්වා. මේ 10 දක්වා කියන්නේ 10 ගාවට ගිහිල්ලා නතර වෙනවා 10 අයිති කරගන්න බෑ. එහෙනම් 5 සිට 10 දක්වා කිව්වොත් පුතේ අපි ගන්නෙ 5 6 7 8 9. ඔන්න ඔය හැදෙන්නීම 6 වසර පෙළ පොතේ ඉඳන් තියෙනවා පුතේ. හරිද? සිට තෙක් නම් දෙන්නම අයිති, අතර නම් දෙන්නම අයිති නේ. සිට දක්වා නම් සිට අයිති, දක්වා අයිති නේ. ඔන්න ඔය කාරණාව අද අපි ටිකක් ප්‍රධාන කොටගෙන මෙන්න මේ ටික ඉගෙන ගමු. හරි. එහෙනම් පුතේ ඔන්න සටහන දුන්නා. පුතාලගේ ගණන් දීලා තියෙන්නේ අද දවසේ 10ක්. මේ ගණන් 10 දැන් අපි නිවැරදිව හදාගමු. පළවෙනි ගානට උත්තරේ ගන්න ඔතන ඉඩමදි පුතේ. පුතාලා සටහන් පොතක් අරගෙන ලියන්න ලේසි යටින් යට පුතේ. එහෙනම් දැන් මේ හැම ගානකටම කටු වැඩ ටික මම මෙහෙම ගන්නම්කෝ පුතේ. මෙන්න බලන්න මම කටු වැඩ කරන්න මෙතන තෝරගන්නවා. මේ ගානේ කටු වැඩ මෙතනින් කරනවා. හරි. පළවෙනි ගානේ ඔන්න මම කටු වැඩේ කරන්න යන්නේ මෙතන.
49 සිට 99 තෙක් ඇති ගණින සංඛ්‍යා. ගණින සංඛ්‍යා කියන්නේ පුතේ අපි 5 6 7 8 කියලා ගණන් කරන්න ගන්නේ ගණින සංඛ්‍යා ලිවීමේදී පහේ ඉලක්කම ලියවිය යුතු වාර ගණන. දැන් පුතේ පහේ ඉලක්කම ලියන්න ඕනේ වාර ගණන නම් මොකද කරන්න ඕනේ? ඔක්කොම ටික ලියන්න එපා පුතේ. සියලුම සංඛ්‍යා පහ ඉලක්කම යෙදෙන ටික විතරක් ලියන්න ඕනේ. පහ ඉලක්කම යෙදෙන ටික ලියන්න. එහෙනම් පුතේ අපි බලමු 49ට පස්සේ පහ යෙදෙන ඒවා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. 49ට පස්සේ පහ යෙදෙන්නේ 50. එහෙනම් 50 ගන්න පුළුවන්. පහ යෙදෙනව නේද පුතේ? 51 52 53 54 55 56 57 58 59 59ට යනකල් පහ යෙදෙනවා. 60ට යෙදෙන්නේ 61 62 63 ලියන්න එපා. 60 ගණන් වල යෙදෙනවා පුතේ 65. මම ඉඩමදි නිසා 65. 65ට පස්සේ ආයි පහ යෙදෙනවා පුතේ 75. ආයි 85. මෙතන කියලා තියෙනවනේ පුතේ 49 සිට 99 තෙක් කියලා. එහෙනම් පුතේ 95ක් ගන්න පුළුවන්. බලන්න. එහෙනම් පුතාලා 49 සිට 99 තෙක් ගත්තොත් පුතේ 50 51 52 53 මෙන්න මේ ටික ඔක්කොම ගන්න පුළුවන්. 60 ගණන් වලදී 65 විතරයි 75 විතරයි 85 විතරයි 95 විතරයි. දැන් මේ පුතේ මෙතන පහේ ඉලක්කම් ටික ප්‍රවේශමෙන් ගණන් කරමින් කපන්න මෙන්න. 1 2 3 4 5 6 මෙතනත් එකක් තියෙනවා පුතේ 7 7 8 9 10 11 12 13 14 15. එහෙනම් පුතේ උත්තරේ කීයද? 15යි. පුතාලගේ පළවෙනි ගානට උත්තරය නේද? අර 49 සිට 99 තෙක් නම් ඒකට උත්තරේ වෙන්න ඕනේ පුතේ තුන්වෙනි උත්තරේ 15. පුතාලට මේක හදාගන්න පුළුවන් ඇති. හදලා හරි ඇති. මෙන්න සෑදූ ආකාරය. හරි. දැන් පුතාලා දෙවෙනි ගානත් ගමු. දෙවෙනි ගාන 80 සිට 120 තෙක් ඇති ගණින සංඛ්‍යා ලිවීමේදී සිට තෙක් නම් දෙන්නම ගන්නවා පුතේ. බිඳුව ඉලක්කම ලිවිය යුතු වාර ගණන කීයද? එහෙනම් පුතේ 80න් පටන් ගන්න මෙන්න මම දෙවෙනි ගාන. 80න් පටන් ගත්තාම බලන්න පුතේ බිඳුව ලියවෙන හැම සංඛ්‍යාවක්ම ලියන්න. 80ට පස්සේ බිඳුව ලියවෙනවා පුතේ 90. 90ට පස්සේ බිඳුව ලියවෙනවා 100. 100ට පස්සේ 101 102 103 104 105 106 107 108 109 110. පුතාලට මේ 110 පේනවා මදිද දන්නේ. හරි 110 මම මෙතනින් ලියන්නකෝ 110. දැන් අපිට ලියන්න කියන්නේ කීයේ නන්ද පුතේ 80 සිට 120 තෙක්. 80ක් ගන්නවා 120ක් ගන්නවා. 110ට පස්සේ ආයෙ පුතේ ලියන්න වෙන්නේ 120. ඔන්න 80 ඉඳන් 120ට බිඳුව තියෙන ඉලක්කම් ටික ලිව්වා. දැන් සංඛ්‍යා ටික ලිව්වා. දැන් පුතේ අපි ගණන් කරමු. ඔන්න ගණන් කරන්න මේ 1 2 3 4. මෙතන දෙකක් තියෙනවා පුතේ 3 4 5 6 7 8 9 10 11 12 13 14 15. අපිට 15ක් ආවා. ඒත් උත්තරේ තුන්වෙනි උත්තරේ 15යි. හරි නේද පුතේ? දැක්කද දැන් පැත්තෙන් පැත්ත කටුවැට දෙකක් පොතේ කළා. තුන්වෙනි ගානටත් කටුවැට කරන්න යමු. තුන්වෙනි ගාන තමයි පුතේ මොකද්ද? 45 සිට 65 තෙක් ඔත්තේ සංඛ්‍යා. 45 සිට 65 තෙක් ඔත්තේ සංඛ්‍යා. තරුවනේ ඔත්තේ රට කියන සංඛ්‍යා අපි කියලා දෙන්නේ මෙහෙමයි. මේ බලන්න පුතේ 1 2 3 4 5 6 7 8 9 10 කියලා සංඛ්‍යා ලියද්දි පුතේ දෙකෙන් බෙදෙන ඒවා ඉරට්ට. මෙන්න මේවා ඉරට්ට. 2 4 6 8 10. ඔය විතරක් නෙමෙයි පුතේ මේ 2 4 6 8 10. ඊළඟට 12 14 16 18 20. 22 24 26 28 30. මෙන්න මේවා පුතේ හැම එකක්ම දෙකෙන් බෙදෙනවා. එහෙනම් මේවට අපි කියනවා ඉරට්ට සංඛ්‍යා. ඉරට්ට සංඛ්‍යාවක අගට තියෙන පුතේ 2 4 6 8 බිඳුව. 2 4 6 8 බිඳුව. අගට තියෙන 2 4 6 8 බිඳුව උනොත් ඒවට කියනවා පුතේ අපි ඉරට්ට සංඛ්‍යා. එහෙනම් බලන්න අග ඉලක්කම 1 3 5 7 9. 11 13 15 17 19. මේ හැම එකක්ම දෙකෙන් බෙදුනාම එකක් ඉතුරු වෙනව නේද? 21 23 25 27 29. මේවා පුතේ අනිවාර්යෙන් දෙකෙන් බෙදුවාම එකක් ඉතුරු වෙනවා. මෙන්න මේවට කියනවා පුතේ දෙකෙන් බෙදුවාම එකක් ඉතුරු වෙනවට මොනවද? ඔත්තේ සංඛ්‍යා.
ඔත්තේ සංඛ්‍යා. හරිනේ පුතේ ඔත්තේ සංඛ්‍යා කියලා අපි ගන්නවා. එහෙමනම් ඔයාලට තියෙන්නේ ඔත්තේ සංඛ්‍යා ලියනකොට පුතේ අගට 1 3 5 7 9 දෙන්න ලියන්න. එහෙනම් අගට 1යි 3යි 5යි 7යි 9යි එන විදිහට ලිව්වොත් ඒවට අපි කියනවා ඔත්තේ සංඛ්‍යා. right. අපි එහෙමනම් බලමු දැන් ඔත්තේ සංඛ්‍යා මොනවද කියලා. 45 ඔත්තේ සංඛ්‍යාව කියනම් පුතේ 45. දැන් අපිට ලියන්න ඕනේ 45 සිට 65 තෙක් ඔත්තේ සංඛ්‍යා ලිවීමේදී පහ ඉලක්කම. එහෙනම් පුතේ 45ට පස්සේ ඔත්තේ සංඛ්‍යාව 47 එපා 49 එපා 51 දී අහු වෙනවා 51. ඊළඟට පුතේ 53 55 57 59 59 ගන්න පුළුවන්. ඊළඟට පුතේ 59ට පස්සේ 61 බෑ 63 බෑ 65 ගන්න පුළුවන්. එයි පහේ ඉලක්කම තියෙනවා 65. එහෙනම් පුතේ 45 ඉඳන් 65ට ලියනකොට පහ ඉලක්කම යෙදෙන ඔත්තේ සංඛ්‍යා තමයි 45 51 53 55 57 59 ඊළඟට 65. ඔන්න ඔතන තියෙන පහ ඉලක්කම් ටික ගන්න. 1 2 3 4 5 6 7 8 8යි. උත්තරේ වෙන්න ඕනේ පුතේ 8. 8 කියන උත්තරේ තියෙන්නේ දෙවෙනි උත්තරේට 8. හරි නේද දරුවනේ 8. හරි. ඔය ඔත්තේ රට්ට ගැන පුතේ අපි ඉදිරියේදී ඉගෙන ගන්නවා. දැන් අපිට යන්න වෙනවා පුතාලා 4 වෙනි ගානට. හා 4 වෙනි ගණනේ කියනවා 400 සිට 410 තෙක් ලියද්දි බිඳුව. එහෙනම් පුතේ 400 ලියන්න ඉස්සෙල්ලා 400 401 402 403 404 405 406 407 408 409 410 410ට එනකල් ලියන්න පුතේ. 400 සිට 410 තෙක් මෙයත් ගන්නවා සිට තෙක්. බලන්න බිඳු කීයද කියලා. 1 2 3 4 5 6 7 8 9 10 11 12. 12ක් බිඳු ලියුණා. එහෙනම් පුතේ 12 නම් 12 තියෙන්නේ තුන්වෙනි පිළිතුරේ නේද? 12යි. ඒ නිසා පුතේ මේ සිට තෙක් වචනය දන්නවා. ඒ සංඛ්‍යා ටික මැනවින් ලියන්න. ලියලා උත්තරේ ගන්න. හරි. පුතාලා පස්වෙනි ගානත් මේ විදිහටම දැන් පටන් ගන්න පුතේ. හරි. මම මේ ටික මකලා පස්වෙනි ගාන උඩින් ලියනවා. පස්වෙනි ගණන. ශිෂ්‍යත්ව විභාගයට පුතේ නිතර දෙනවා. සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම වගේම දෙනවා. නැත්නම් අඩුම ගානේ මේ අවුරුද්දේ ආවේ නැත්නම් ලබන අවුරුද්දට හරියනවා. දැන් ගිය අවුරුද්දේත් ওই ප්‍රශ්නේ තිබ්බා. නිතරම වැඩි හරියක් හැම අවුරුද්දකම වගේ මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා පුතේ. බලන්න පුතාලා දැන් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පොත් අරගන්න දැම්ම තියා. ඒවා බලන්න. මෙන්න පස්වෙනි ගණනට සටහන. මොකද්ද බලන්න පුතේ පස්වෙනි ගාන කියන්නේ 1095 සිට 1105 තෙක් ඇති සංඛ්‍යා ලිවීමේදී එක ඉලක්කම ලිවිය යුතු වාර ගාන. එහෙනම් 1095 1096 1097 1098 1099 1100 අපිට පහට යනකල් ඕනේ 1101 1102 1103 1104 1105 ඔන්න පුතේ මම ලිව්වා 95 සිට 105ට යනකම්. හරි නේද පුතේ? අර 1000 කියලා මුලට එනවා. දැන් බලන්න ගණන් කරලා මේකේ එක ඉලක්කම ලිවිය යුතු වාර ගන්න මේ 1 2 3 4 5 6 7 8 9 10 මෙතන තුනක් තියෙනවා 10 11 12 13 14 15 16 17 18 මට නම් 18ක් අහුණා පුතේ. පුතාලට 18ක් ආවද? එහෙමනම් මේකේ උත්තරේ පුතේ තුන්වෙනි උත්තරය 18. නිවැරදිව ලියන්න ලියලා ඒවා වරද්දන්න නැතුව හරියට සිහියෙන් ගණන් කරගෙන යන 18යි. හොඳයි. දැන් ඔන්න පුතේ විශේෂ ටිකක් මේ ටික හොඳට අහගන්න. ඔය 6 වෙනි ගාන දැන් අපි මේ සටහන අයින් කරමු මේ ටික. 6 වෙනි ගානේ සිට හදනකොට ඔන්න බලන්න පුතේ මේ සිට තික් පොඩ්ඩක් පුතාලට ගැටලුවකට මතුවෙන්න පුළුවන්. මෙන්න බලන්න. හොඳයි පුතේ මම ඔයාලගෙන් අහනවා 5 සිට 10 තෙක් සංඛ්‍යා කීයක් තියෙනවද කියලා. ඔන්න බලන්න සංඛ්‍යා කීයද කියලා ගත්තොත්. 5 සිට 10 තෙක් සංඛ්‍යා කීයක් තියෙනවද කියලා ගත්තොත් 10න් 5ක් අඩු කරනවා 5යි. කවුරු හරි 5 ලිව්වොත් වැරදි.
5 සිට 10 තෙක් සංඛ්‍යා පහක් තියෙනවා කිව්වොත් වැරදි. හොඳට අහගන්න දුවේ පුතේ. වැරදි. ඔන්න බලන්න අපි 10න් 5ක් ඇත්තටම ඇඟිලි නමලා අඩු කරපු විදිය මතක් කරන්න පුතේ. අපි 10න් 5ක් අඩු කරනකොට අඩු කලේ පුතේ ඔන්න මම දැන් කියනවා පොඩි චූටි ළමයින්ට කියන්නේ. 10න් 5ක් අඩු කරන්න කිව්වම කොහොමද පුතේ ගණන් කරන්නේ? 6 7 8 9 10 කියලා නේද පුතේ පහ ගන්න. එහෙනම් මේ පහ ගන්න කොහොමද පුතේ? 6 7 8 9 10. එහෙම නේද මේ අඩු කරලා උත්තරේ ගන්න. 10න් 5ක් අඩු කරන්න කිව්වම අපි ගණන් කරන්නේ කොහොමද පුතේ? 6 7 8 9 10. එහෙනම් ඔන්න මම දැන් ලියනවා පුතේ 5 ඉඳන් 10ට මේ බලන්න. 5 6 7 8 9 10. එතකොට අපි ගණන් කරන්න පටන් ගන්නේ කොහොමද පුතේ? 6 7 8 9 10 කියලා පහයි. මේ 5 දෙනා විතරයි ගන්න. පහ ගත්තේ නෑනේ. කවදාවත් පුතේ අපි 10න් 5ක් අඩු කරනකොට පහ කියලා පටන් ගන්න නෑනේ. එහෙනම් මේ පහ ගණන්නේ නෑ. පහ ගණන්නේ නැති නිසා පුතේ ඒක ටිකක් වෙනම එකතු කරන්න ඕනේ. එහෙනම් සිට තෙක් ගණන් හදද්දී පුතේ අපි අඩු කරලා එන උත්තරයට වඩා එකක් වැඩියි. 5 සිට. දැන් එමනම් පුතේ 5 සිට ගන්නොත් ඔන්න 5යි. එතකොට තව එකක් එකතු වෙන්න ඕනේ මෙතෙන්. එතකොට 5ට එකක් එකතු වෙන්න ඕනේ. 6යි. හොඳයි. මම පුතාලට තව එකක් දෙනවා. ඔන්න බලන්න. මේකට උත්තරේ හොයමු බලන්න පුතේ අපි එහෙනම්. ඉස්සෙල්ලා කරමු. 3 සිට 8 තෙක් සංඛ්‍යා ගණන් කරනකොට පුතේ බලන්න. ඔන්න 3 සිට 3 4 5 6 7 8 කීයක් තියෙනවද? 1 2 3 4 5 6යි. 6ක් එනවනේ. හැබැයි මේ 6 ගන්න පුළුවන් පුතේ 8න් 3ක් අඩු කළොත් 5යි. එතකොට 3 සිට 8ට ගණන් කරනකොට අපි යන්නේ පුතේ 4 5 6 4 5 6 7 8 කියලා මේ පහනේ යන්නේ. මේකට 3ක් එහෙනම් 3 සිට නිසා තව එකක් එකතු වෙන්න ඕනේ පුතේ 6. එහෙනම් අඩු කරන උත්තරයට එකක් එකතු වෙන්න ඕනේ පුතේ. සිට තෙක් කියන්නේ හැම වෙලේම 3 සිට යනවා නම් පුතේ 3 4 කියලා 3 කියලා පටන් ගන්නකොට 3 4 5 6 7 8. අඩු කරලා එන උත්තරයට වඩා එකක් වැඩි සිට තෙක් ගණෙද්දී. එහෙනම් දරුවනේ මම ඔයාලගෙන් අහනවා දැන් 25 සිට 75 තෙක් කොච්චර තියෙනවද කියලා ඇහුවොත් 75න් 25ක් අඩු කරන්න 50යිනේ 50 නෙමේ පුතේ උත්තරේ 51යි. සංඛ්‍යා 51ක් තියෙනවා. එහෙනම් ඔන්න සිට තෙක් මතක තියාගන්න සිට තෙක් ගණෙද්දී අඩු කරන එකට වඩා තව එකක් වැඩිපුර ගත යුතුයි. ඒ නිසා පොඩි පොඩි සංඛ්‍යා වලින් ඒක තේරුම් අරගන්න. හරිනේ? දැන් ඔයාලගෙන් මම ඇහුවොත් එහෙනම් පුතේ 7 සිට 9 තෙක් කොච්චරක් තියෙනවද කියලා? 7 සිට 9 තෙක් දෙකද මේ? 7 8 9. කීයක් තියෙනවද? 3යි. 7 8 9. හැබැයි 9න් 7ක් අඩු කළොත් උත්තරේ ඉන්නේ 2යි. නමුත් අපිට අගයන් තියෙනවා 3ක්. එහෙනම් පුතේ අඩු කරන එකට වඩා එකක් වැඩි. ඔන්න ඕක මතක තියාගන්න සිට තෙක් ගණන් හදන්න. එහෙනම් දැන් පුතේ අපි ප්‍රවේශමෙන් මේ ගණන් ටික පටලවා ගන්න නැතුව හදමු. හරි. 6 වෙනි ගාන හදන්න යන්නේ පන්ති නාම ලේඛනයක 18 වෙනි ළමයාගේ සිට 31 වෙනි ළමයා තෙක් සිටින ළමුන්ට කොඩි 5ක් බැගින් ගෙනීමට ගුරුතුමිය පවසා ඇත. ඔවුන් ගෙනා කොඩි ගණන කීයද? එහෙනම් පුතේ අපි 18න් 31න් 18 අඩු කරන්න පුතේ. 31න් 18ක් අඩු කළොත් පුතේ එන ළමයි ගාන බලන්න 31න් 18ක් මෙයා 2යි මෙයා 11යි 11න් 8ක් 3යි 13යි. හැබැයි මේ 13 දෙනාගේ 18 වෙනි ළමයා නෑ මෙතන. 31න් 18ක් අඩු කළොත් පුතේ අපි ගණන් කරන්නේ කොහොමද? 19 20 21 කියලානේ 19 ඉඳන් තියෙනවා. හැබැයි 18 වෙනියා මෙතෙන්ට ඇවිල්ලා නෑ. එහෙනම් 18 වෙනියත් ගත්තොත් පුතේ මේ 18 වෙනියත් ගත්තොත් ළමයි ඉන්නේ 13ක් නෙමේ කීයද 14ක්. ඔන්න උත්තරේ මේ 18 වෙනි ළමයා තමයි පුතේ මේක එකතු කළේ අන්තිමට. දැන් 31න් 18ක් අඩු කරනකොට අපි ගණන් කරන්නේ පුතේ 19 20 21 කියලානේ 19 ඉඳන් යන්නේ. එතකොට 18 වෙනි ළමයාව ගත්තේ නේ 18 වෙනි ළමයාත් ගත්තොත් ළමුන් 14ක් ඉන්නවා. එහෙනම් පුතේ නාම ලේඛනේ 18 වෙනි ළමයාගේ සිට 31 වෙනි ළමයාට මේ බලන්න මම ලියලත් වෙනවා මේ 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31. දැන් මේ බලන්න පුතේ 18 නැතුව ගත්තොත් කීයද? 1 2 3 4 5 6 7 8 9 10 11 12 13. ඒ 13 තමයි ආවේ. මෙයත් එක්ක ගත්තොත් 14යි. එහෙනම් පන්තියේ ළමයි 14 දෙනෙකුට තමයි ගුරුතුමිය මේ ගේන්න කියලා තියෙනවා. එක ළමයෙකුට කොඩි 5 බැගින්. නාම ලේඛනයේ 18 වෙනියාගේ 30 සිට 31 වෙනි ළමයා තෙක් සියලුම ළමුන්ට කියනවා කොඩි 5 බැගින් ගේන්න කියලා. එහෙනම් පුතේ මේ 14 දෙනා කොඩි 5 ගාන ගේනවා. බලන්න ಗುಣ කළ උත්තරේ කීයද කියලා. 5 වරක් 4 20 බිඳුව 2යි 5 වරක් 1
5යි 2යි 7යි 70යි. හොඳයි. දැන් උත්තර තුනක් තියෙනවා. 70 75 නෑ 70 65 60. හොඳට අහගන්න මේ උත්තර තුන දැන කියන්නේ යන්නේ. අපි හරියට හදපු නිසා පුතේ අපිට ආපු උත්තරේ හරි. ඔන්න අහගන්න පුතේ ළමයි වරද්දන තැන් දෙක. ළමයි මෙහෙම හදනවා. 31 වෙනි ළමයා 18 ඉඳන් 31ට කොච්චරක් ඉන්නවද බලන්න. 31න් 18ක් අඩු කරනවා 11න් 8ක් 3යි 13යි. සමහර ළමුන් ගන්නවා ළමයි 13යි ඉන්නේ කියලා. ඒ අඩු කරපුවාම 13 නේ. 13 5න් ගුණ කරනවා 5 වරක් 3 15 1යි 5 වරක් 5 1 6. ගෙදර ඇවිල්ලා කියනවා මේ හරිය ලේසි ප්‍රශ්නයක් තියෙනවා. නේද? 31න් 18ක් අඩු කරලා 5න් ගුණ කරන්න තිබුණේ 65. ඉතින් 65 ඩිග්‍රී ගහලා එනවා මොකද වෙන්නේ? වැරදි. ඔන්න එක කට්ටියක්. ඒ තමයි මේ සිටතෙක් දන්නේ නැති අය. මෙන්න ඊළඟ බරපතල කට්ටිය. බරපතල මෙලෙඩේ තියෙන කට්ටියකුත් ඉන්නවනේ. මොකක්ද දන්නවද? ඒගොල්ලෝ අහන් ඉන්නේ උගන්නන දේවල්. ඒගොල්ලන්ට කොහෙන් හරි අස්සක් මුල්ලක් එනවා. අස්සක් මුල්ලක් ඇහිච්චයි කියනවා 31න් 18ක් අඩු කරනවා 13යිනේ. කොහේ හරි ගැටලුවකද කියනවනේ පුතේ එහෙම ආවොත් එකක් අඩු කරන කණු පරතර ගණන් වල දුනක් තියෙනවනේ එකක්. ඔන්න කොහේ හරි කොනක පැටලිලා තියෙනවා හරියට අහගන්න නැතුව එකක් අඩු කරන්න කියලා. මෙන්න બોලේ දැන් 13න් එකක් අඩු කරලා 12යි කියලා අරන් දැන් 12 5න් ගුණ කරනවා. එතකොටත් එන්නේ 60. එතකොට මේකට ඉරි ගහනවා. ඒකත් වැරදි. ඒ නිසා පුතේ මේ ඉවක් බවක් නැතුව එකක් අඩු කරනවද එකක් එකතු කරනවද ඔය විකාර කරන්න එපා. සිහියෙන්ම ඉගෙන ගන්න. සිහියෙන් ඉගෙන ගන්න. එහෙනම් මෙන්න සිහියෙන් සිටතෙක් ගණිතී 13ට වඩා එකක් වැඩි 14යි 14 දෙනා කොඩි 5 බැගින් කියනවා 70යි. හරි උත්තර 1යි. අනිත් උත්තර වලට අපි නමක් කියන්නේ පුතේ මෝඩ උත්තර. මෝඩ උත්තර වලට ඉරි ගහන්න එපා. හරි. උත්තරය 1. රයිට්. දැන් පුතේ ඔන්න හොඳට මේ 7 වෙනි ගාන පුතාලට දුන්නේ ඕකෙත් නිකන් පොඩි පැටලෙවිල්ලක් තියෙන. පැටලෙන්න එපා පුතේ. සුරංග යතුරු පැදියකින් කිලෝමීටර 1ක් යාමට මිනිත්තු 2ක් ගත වෙනවා. යා පුතේ 1 කිලෝමීටරයක් යන්න මිනිත්තු 2යි ගත වෙන්නේ. මිනිත්තු 2යි. පාරක 10 වෙනි කණුවේ සිට 25 වෙනි කණුව තෙක්. එහෙමනම් පුතේ ඔන්න පැටලිල්ලක් ඈ. මේක අඳින්න එපා පුතේ. 10 වෙනි කණුවේ සිට 25 වෙනි කණුව තෙක්. මෙයා ගමන් කළොත් පුතේ ඔහුට ගත වෙන කාලය කොච්චරද අහනවා. දැන් පුතේ කණුවෙන් කණුවට නෙමේ කණුවෙන් කණුවට යනවා කිව්වට පුතේ කණු දෙකක් අතර දුර පරතරනේ යන්නේ. පරතර යන්නේ. දැන් මම ඔයාලගෙන් අහුවොත් 10 වෙනි කණුවේ සිට 25 වෙනි කණුවට කණු කීයක් තියෙනවද කියලා පුතේ කණු ගාන හොයන්නේ නම් 25න් 10ක් අඩු කරනවා 15යි නේද 10 වෙනි කණුවේ සිට 20 කණු ගණන ගත්තොත් නම් පුතේ 16යි කණු 16යි නමුත් ওই ගානට කණු අදාළත්වයක් නැහැ පුතේ එහෙනම් පුතාලා මට කියන්න දැන් කණු 16ක් තියෙනවා නම් පුතේ ඇත්තටම පරතර තියෙන්නේ කීයද 15යි පරතර 15යි එහෙනම් පුතේ ඔතන 25 කිලෝමීටරගේ 10යි කිලෝමීටර අඩු කරන්න. එතකොට මෙහෙමනේ පුතේ දැන් මෙතෙන්ට තියෙන්නේ 10 වෙනි කිලෝමීටර කණුව. මෙතෙන්ට තියෙන්නේ 25 වෙනි කිලෝමීටර කණුව. එහෙනම් පුතේ කිලෝමීටර 25කින් කිලෝමීටර 10ක් අඩු කළොත් මේ අතර දුර කිලෝමීටර කීයද? 15යි. එහෙනම් පුතේ මෙතනදී සිටතෙක් තිබ්බයි කියලා අර එකක් අඩු කරන්න යන්න එපා. කණු ගණන නම් හරි. දැන් 10 වෙනි කණුවේ සිට 25 වෙනි කණුව තෙක් කණු ගණන නම් 16යි. අපිට මේකෙදි කණු අදාළත්වයක් නෑ. අපිට ඕනේ පරතර. එහෙමනම් පුතේ පරතර වෙන්නේ 15යිනේ. එහෙනම් කෙලින්ම කිලෝමීටර 15යි. කිලෝමීටර 15යි. එහෙනම් මෙයා ගිහිල්ලා තියෙන්නේ පුතේ 10 වෙනි කණුවේ සිට 25 වෙනි කණුව තෙක් කිලෝමීටර කීයක්ද? 15. මොකද සමහර දරුවෝ මේ සිට තෙක් පටල ගන්නවා කණු වලත් එක්ක මහා ජංජාලයක් කරගන්නවා. කිලෝමීටර 15ක්. එහෙනම් පුතේ කිලෝමීටර 15ට කිලෝමීටර එකකට මිනිත්තු 2ක් නම් පුතේ 15කට යනවා මිනිත්තු 2ව 15ක් මිනිත්තු 30යි. පුතාලා උත්තරේ ගහ ගන්න මිනිත්තු 30යි මේක හදා ගන්න පුතේ. හරිනේ මේ සටහන ඕනේ. 1 කිලෝමීටර එකක් යන්න මිනිත්තු 2ක් ගත වෙනවා නම් පුතේ කිලෝමීටර 10 වෙනි කණුවේ සිට 25 වෙනි කණුවට තියෙන කිලෝමීටර මම මේවා පහුගිය ශිෂ්‍යත්වවල මේවා ලස්සනට ඇහුවා පුතේ. මේවා ලස්සනට විභාගවලදී ඇහුවා මම පේපර් කරනකොට කරන්නම්. එහෙනම් පුතේ මෙතන තියෙන්නේ කිලෝමීටර 15. කිලෝමීටර 15ට යනවා පුතේ. මේ වගේ 15 ගුණ යන්නේ මේ වගේ 15 නෑ මිනිත්තු 30ක්. එහෙනම් උත්තරේ මිනිත්තු 30යි. උත්තරය දෙක පුතේ. දෙවෙනි උත්තරේ පුතාලාගේ මිනිත්තු 30. මිනිත්තු 30. මේකට අර
කණු පරතර වගේ පටල ගත්තොත් පෙලක් අය 32ට ඉරිගහයි. ඒවා බෑ පුතේ නිවැරදි උත්තර එකම එකයි. ඒ තමයි උත්තරේ මිනිත්තු 30යි. එතනත් කණුවේ සිට කණුවට කියන්නේ පුතේ අපි කණුවේ ඉඳන් කණුවට ගියාට අපි යන්නේ පරතර. ඉතින් කණු 16යි නම් කොහොමත් පරතර 15යි. ඒ පරතර 15ට තමයි කිලෝමීටර් 15ක් අඩංගු වෙන්නේ. හරි. 8 වෙනි ගාන බලන්න. ඔන්න ඕක පුතේ හොඳ ගානක්. දැන් 8 වෙනි ගානේ තියෙන පුතේ කණු වල තීන්ත ගාන. හොඳ ගානක් බලන්න පුතාලා මේ ගාන පටල ගන්න නැතුව හදන්න. ශිෂ්‍යත්ව විභාගයට මේවයි ගණන් දෙන්න බොහෝ ඉඩ කඩ තියෙනවා. වැටක කණු පේලියක් සිටවා ඇත කණු 5ක. කණු 5ක තීන්ත ගාන ගත වෙන කාලය මිනිත්තු 25යි. කණු 5ක තීන්ත ගාන මිනිත්තු 25ක් ගත වෙනවා පුතේ. දරුවනේ කණු 5ක තීන්ත ගාන මිනිත්තු 25ක් ගත වෙනවා නම් එක කණුවක කීයද? කණු 5ක තීන්ත ගාන පුතාලා දැකලා තියෙනවනේ අර සමහර දැකලා තියෙනවනේ අර කණු හිටවල කම්බි ගහලා තියෙනවනේ සමහර ඔය පොල් ඉඩම් වටේට ලොකු ඉඩම් වටේට සමහර අය මොකද කරන්නේ අර ඒවා ලස්සන වෙන්න කණු වලට තීන්තක් ගන්නවා. පෙලක් අය ලස්සනට තීන්ත ගන්නවා වැටේ. කණු 5කට මිනිත්තු 25ක් නම් කණු එකකට කොච්චරද පුතේ? කණු එකකට මිනිත්තු 5යි. එක කණුවක තීන්ත ගන්න මිනිත්තු 5යි ගත වෙන්නේ. එහෙනම් බලන්න පුතේ මෙයා 10 වෙනි කණුවේ සිට 22 වෙනි කණුවතෙක්. එහෙනම් 10 වෙනි කණුවේ සිට 22 තෙක්. හොඳයි පුතේ දැන් හොයලා කියන්න කණු කීයක් තියෙනවද කියලා. කණු කොච්චරද? 10 වෙනි කණුවේ සිට 22 වෙනි කණුවතෙක් කණු කොච්චරද වань මේ ඉස්සරහින් කරගන්න පුතේ. 22කින් 10ක් අඩු කළොත් 12යි 12ට එකක් එකතු කරන්න. එතකොට පුතේ කණු 13යි. මතක තියාගන්න මෙතන තීන්ත ගානේ කණු අතර පරතර වල නෙමෙයි කණු වල. එහෙනම් 10 වෙනි කණුවේ සිට 22 වෙනි කණුවතෙක් අඩු කරපුවාම එන්නේ 12යි නම් කණු 12යි නෙමෙයි පුතේ. ඇයි? 10 වෙනි කණුවේ සිට 10 වෙනි කණුවත් එක්ක ගත්තොත් ඔක්කොම 13යි. කණු 13ක් තියෙනවා මෙයාට තීන්ත ගන්න. එහෙනම් පුතේ 12 නෙමෙයි. ඔන්න බබාලා 22කින් 10ක් අඩු කරලා කණු 12යි කියලා ගන්න එපා. කණු 12 නෙමෙයි කණු 13යි. දැන් පුතාලා කණු 13ක තීන්ත ගන්නවා. එක කණුවකට මිනිත්තු 5යි නම් කණු 13කට ගහන්න මිනිත්තු 5 වෙකින් 5 වරක් 3 15 1යි 5 වරක් 1 5 1යි 6යි මිනිත්තු 65යි. මිනිත්තු 65ක් කියන්නේ පුතේ පැයකට වඩා මිනිත්තු 5ක් වැඩි. පැය 1යි මිනිත්තු 5යි. මෙන්න පුතේ උත්තරේ. ඔය උත්තරේ තියෙනවා පුතාලාගේ දෙවෙනි පිළිතුරේ නේ. මේක තියෙනවා පුතේ කීවෙනි පිළිතුරේද? දෙවෙනි පිළිතුරේ තියෙනවා පැය 1යි මිනිත්තු 5යි. හරි නේද පුතේ? මේ පැටලි ලියාගෙන යමු. හරියට හිතන්න හරියට තේරුම් අරගන්න පුතේ. හරි. පුතාලට මේ කියලා දීපු ටික හොඳට තේරුම් අරගන්න බලන්න. හරි. ගෙදර දොරේ කම්බි වැටක් තියෙනවා නම් පුතේ ඕක ගණන් කරන්න. Taman ගිහින් ගණන් කරලා බලන්න. මිදුලේ පොඩි කෝටු කෑලි ටිකක් හිටවලා පුතාලා මේ කතන්දරේ බලන්න නේද? කෝටු කෑලි ටිකක් හිටවලා ඔය කතන්දරේ ඇත්තද බලන්න. 10 වෙනි කණුවේ සිට 22 වෙනි කණුවත් එක්ක නම් ගණන් කරලා බලන්න. එතකොට පුතේ එන්නේ කණු 13. අඩු කලාට වඩා එකක් වැඩි. රයිට් එහෙමනම් උත්තරේ මෙන්න. දැන් අපි යනවා පුතේ ලස්සන ගානකට. හරි. ඔන්න ඊළඟ. සමහර දරුවන්ට ඔන්න බලන්න පුතේ මම ඔයාලට මේකේ කියන කාරණාව ගැන. සමහර විභාග ගණන් එකම ගාන කොටස් දෙකකට කඩලා ප්‍රශ්න දෙකක් දෙනවා. දැන් හිතලා බලන්න ශිෂ්‍යත්ව විභාගයට පුතාලට මෙන්න මේ යටතේ තියෙන මේ 9 10 ගණන් දෙකම දුන්නොත් සමහර අයට වැරදිනවා ගණන් දෙක. පුතාලා දන්නව නේද? එක ගානකට ලකුණු 2මාරයි 2 කියන්නේ මොකද්ද පුතේ? ලකුණු 5ක්. ලකුණු 5ක් අඩු වෙනවා. ගණන් දෙකක් වැරදුනොත් පුතේ කෙලින්ම ලකුණු 5ක් ඉවරයි. අන්නේ ඒ අවාසිය වෙන්නේ දන්නේ නැති කෙනාට. ඔන්න බලන්න පුතේ අපි දැනගෙන ගියොත් හරි නොදැන ගියොත් වැරදි. හරි නිමල් බැංකුවෙන් ලබාගත් අලුත්ම 500 නෝට්ටු මිටියක. දැන් පුතේ මෙහෙම බැංකුවෙන් ගන්න නෝට්ටු මිටි දිනවනේ පුතාලා දැකලා නැතුවත් ඇති සමහරලාට දැකලත් ඇති. අලුත්ම නෝට්ටු මිටි වල තියෙන පුතේ මේ නෝට්ටු අංක පිළිවෙලට. ඒ බන්ඩල් එක වටේට පොඩි කඩදාසි පටියක් වතුර දෙනවා. අලුත් අර අපි කියන්නේ කිරි නෝට්ටු කියලා. අන්න. අලුත් නෝට්ටු මිටියක මුල්ම නෝට්ටුවේ අංකය තියෙනවා පුතේ. මේ යටම නෝට්ටුවේ අංකය තියෙන්නේ H බෙදීම 131 22 71 91. පුතේ නෝට්ටුවෙන් නෝට්ටුවට අංක වෙනස්. දැන් සමහරට 500 නෝට්ටු වලට H අකුර දාලා තියෙන්නේ.
පුතාලා බලන්න 100 නෝට්ටු වලට 20 නෝට්ටු වලට 50 නෝට්ටු වලට 10 නෝට්ටු වලට දාන එක එක අංක තියෙනවා. මේවට දාන ඉංග්‍රීසි අකුරු Jද අරවද මේවද. මෙතනත් ඉලක්කම් 5ක් 6ක් තියෙනවා. ඒ තමයි පුතේ ඒ බැංකුව විසින් නිපදවපු නෝට්ටු වලට දෙනවා අංක. ඒ අංක හැම නෝට්ටුවෙන් නෝට්ටුවට අංකය වෙනස් පුතේ. එකම සමාන නෝට්ටු දෙකක් කවදාවත් එකම අංකයේ තියෙන එක රටක් ඇතුළත පාවිච්චි කරන්නේ නැහැ. මෙන්න පළවෙනි නෝට්ටු මිටියේ තියෙන අංකය. මේ නෝට්ටු මිටියේ කොටසක්. එතකොට උඩම තියෙන නෝට්ටුවේ අංකය මොකද්ද? H 131 22යි 7යි 211. අපි කියන්නේ 227211 කියලා. ඒ කියවන ලියන ආකාරය ඕනේ. දැන් අපෙන් අහනවා පුතේ 9 වෙනි ගාන නෝට්ටු ගණන කීයද කියලා. නෝට්ටු ගණන 19ක්ද 20ක්ද 21ක්ද ඔන්න හොයා ගන්න ඕනේ. එහෙනම් පුතේ මේ නෝට්ටුවේ සිට මේ නෝට්ටුව තෙක් ඔක්කොම අඩු කරන්න එපා පුතේ. මෙන්න මේ දෙන්න අඩු කරන්න. සිට තෙක්. එහෙනම් 191 සිට 211 තෙක්. 191 සිට 211 තෙක්. මේ සටහන දැම්මත් නැතත් කමන්නේ පුතේ. දාගන්න පුළුවන් නම් හොඳයි. එහෙනම් 211න් අඩු කරන්න 191. මේ ටික නම් ලියා ගන්න ඕනේ පුතේ. මේ ටික නැතත් කමන්නේ. මේ නෝට්ටුවේ අග ඉලක්කම් 3න් කියවෙන සංඛ්‍යාව අඩු කරලා බලන්න කීයද පුතේ? 0යි 11න් 9 මෙයා 1යි මෙයා 11 11න් 9 2යි. සමහර දරුවෝ රැවටෙනවා මෙතන තියෙන නෝට්ටු 20යි කියලා. නෑ පුතේ. ඕනනම් 190 කියන 211ට ලියාගෙන ගිහින් බලන්න නෝට්ටු තියෙන්නේ 21යි. නෝට්ටු 21යි. හරියට දන්නේ නැති කෙනා ගහන මොකද අපිට මේ අධ්‍යයනයේ තියෙනනේ අපි 5 වසරේම දරුවන්ට අර ගණන් 50ක් විතර දෙනවනේ පුතේ හැමදාම කරන්න යකින් ඒ දුන්නු ගමන් ගොඩක් අය ඉරි ගහලා තිනවා මෙන්න બોලේ නෝට්ටු 20යි කියලා වැරදි. නෝට්ටු 21යි. සිට තෙක් දන්න කෙනාට නෝට්ටු 21යි. එහෙම නොදන්න කෙනාට මොකද්ද 20 කියන උත්තරේ එතකොට වැරදි පුතේ. ඊළඟට බලන්න එහෙමනම් එම නෝට්ටු වල වටිනාකම. හරි. දැන් අපි හොයමු බලන්න පුතේ වටිනාකම. අරක වැරදිච්ච කෙනාගේ වටිනාකමත් වර්ධනය වටිනාකම ගන්න පුතේ 500 නෝට්ටු 21. එහෙමනම් දුවේ පුතේ 21 ගුණ කරන්න ලෑස්ති වෙන්න 500න් අගට බිංදු දෙකක් දාලා 5න් ගුණ කරමු. ඕවා පුතේ ඔයගොල්ලන්ට දැන් 5 වසරේ වැඩ පටන් ගත්ත ගමන් මේ ගුණ කිරීමේ ක්‍රම කියලා දෙනවා. මේ බිංදු දෙක අගට දාලා 5න් ගුණ කරමු. 5 වරක් 1 5යි 5 වරක් 2 10යි. 10500යි. එතකොට පුතේ උත්තරේ 9500ද 10000ද 10500ද මෙන්න උත්තරේ 10500. හොඳයි. මේක හරි ගිය කෙනාට මේක හරියනවා. අනිත් කෙනාට මොකද වෙන්නේ? මේකෙන් මේක අඩු කළා 20 ආපු කෙනාට නෝට්ටු 20යි කියලා ගත්තා. 20 500න් ගුණ කළොත් මේ උත්තරේ මේ උත්තර. එහෙමනම් ද්වේපතේ ඕගොල්ලන්ට වැඩිපුර කියලා දෙන්න දැන් කාල වේලාව මීට වඩා ගන්න බෑ. කාල වේලාව අද වැඩිපුරත් එක ගත වුණා. හැම වෙලෙම මතක තියාගන්න දරුවනේ ගැටලුවක් විසඳනකොට ඒකේ ඇත්ත తත්වය ගැටලුවේ ගැටලු පැත්ත ගණිතමය පැත්ත මොකක්ද කියලා හදාරන්න ඕනේ. ඒ නිසා ඒ කටයුත්ත ගණිත ගුරුවරයෙක්ගෙන් හරියට කෙරෙනවා. මොකද ගණිත ගුරුවරයෙක් ඒ ගණිතමය පැත්ත හරියට දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම කියන්නේ අනිත් ගුරුවරු දෙනව නැති. ඔයාලා තමයි විනිශ්චය කරන්න ඕනේ. සර් උගන්නන ක්‍රමය මොකද්ද? ඕගොල්ලන්ට ඉස්කෝලේ ටීචර් උගන්නන ක්‍රමය මොකද්ද? අර පන්තියේ ක්‍රමය මොකද්ද කියලා පුතාලයි තීරණය කරන්න ඕනේ. ඒ නිසා ඕගොල්ලෝ ඕගොල්ලන්ට හරියට තේරුම් ගන්න පුළුවන් සර් කියන්නේ මොකද්ද කියලා. එහෙමනම් පුතේ අද දවසේ මම කටයුතු මෙතකින් නිමා කරනවා. මෙතනින් පස්සේ පුතාලට මිනිත්තුවක පණිවිඩයකට රැඳී සිටින්න සියලුම දරුවෝ. එහෙමනම් පුතේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඔයාලගේ සියලු දිනාටම ආයුබෝවන් පුතේ.